SSC ක්‍රීඩා පිටියේ සම්බන්ධතා මැදිරියට මේ කතා කරන්නේ කරුණාකර මයික්‍රොෆෝනේ බාර දෙන්න. සහන නිවේදක පළවෙනි ඇප්ලිකේෂන් එක දැම්මහමත් අම්මා ඇවිල්ලා ඒක හොයාගෙන ඉරලා දැම්මා. මගේ හඬ හොඳයි කියලා මම දන්නවා. මුළු ලංකාවම දන්නවා. නමුත් හඬ පරීක්ෂණයෙන් ෆේල්. මේ රටේ කලාව කිරීමෙන් සුඛෝපභෝගී ජීවිත ගත කරන්නේ 14යි. දැන් අදටත් පාපන්දුද ඔබේ ජනප්‍රියම ක්‍රීඩාව? ඔව්. මගේ ක්‍රීඩාව ක්‍රිකට් නෙවෙයි. මම කැමති නැහැ දේශපාලනය සම්බන්ධ දේවල් වලට මම මගේ ඡන්දය පාවිච්චි කරනවා විතරයි. න්‍යායක් තියෙනවා. ඒ තමයි switch on switch off කියන්නේ. විස්තර විචාරයකට යනකොට මම කවදාවත් පොතක් පැන්සලක් කොලයක් කිසි දෙයක් ගෙනියන්නේ නැහැ. මොහොමඩ්ගෙන් පන්දුව මොහොමඩ්ට මොහොමඩ්ගෙන් පන්දුව. එහෙම ඒ මට බලන්න මගේ වෘත්තියනේ මං කරේ. මම ඇත්තටම රංගපෑවේ බැංකුවේ. ඔබද මේ කමල් දේශප්‍රිය කියන්නේ. මගේ ආත්ම විශ්වාසය මට ප්ලස් නේ. ඉදිරියේ පාදයි ක්‍රීඩා කරනවා. ඉදිරි පාදයේ ආරක්ෂිත පාරක්, ඉදිරි පාදයේ ආරක්ෂිත පාරක්, ඉදිරි පාදයේ. දැන් ඕකක කියා එහෙම කියන්න ගියා නම් මොකද වෙන්නේ? මම ළමයි 63 දෙනෙක්ගේ සේවය නවත්තලා තියෙනවා. නැත්නම් අස් කළා තියෙනවා සේවය. හැම ක්‍රිකට් ක්‍රීඩකයෙකුටම මගේ ගරුත්වයක් තියෙනවා. හැබැයි කිසිම කෙනෙක් මගේ මිත්‍රයෝ නෙවෙයි. මිනිස්සුන්ගේ හිතවල අලවනවා. මෙන්න මේක තියෙනවා කියලා. අතන අර මිනිහා කට අරනකොට මං කට වහගෙන මිනිහා කට වැව්වහම මම කට අරගෙන discipline punctuality and focus. උදන්න ක්‍රිකට් කියලානේ බනින්නේ. එහෙමයි බනින්නේ. දැන් බෝලේ දැම්ම දැන් ගැහුවා මෙන්න මෙතනට ගියා මෙන්න ගත්ත බෝලේ මෙන්න මෙතන දැම්මා දැවි ගියාද නැද්ද ඒ ටික තමයි කියන්නේ. කොට්ටේට ඔළුව තිබ්බහම නිින්ද යනවා නම් ඒක තමයි සතුට සහ ජය. ඒක කවුරු හරි අර්ථ දැක්කුවොත් ඔබේ දැහැගන්නේ කපටිකමට කියලා. විස්තර විචාරය සඳහා අපි දැන් SSC ක්‍රීඩා පිටියට යනවා. ඒ සිටින විස්තර විචාරක කමල් දේශප්‍රියට මයික්‍රොෆෝන් එක කියලා දීපි. ජනක විශ්වාස කරන්න මම මලා. Lines and Beyond රාමගත සීමා මායිමෙන් ඔබට ජනක කුඹුකගේ සමග සැරිසරමු. ප්‍රේ මිතුරු මිතුරේනි අද අපි Lines and Beyond රසික සමාජය කරා කැඳවාගෙන එන්නේ උරුමයක උරුම ලද්දෙක්. වෙනත් විදිහකට කිව්වොත් විවිධ ශාස්ත්‍ර ගණනාවක් පුරා තම අනසක පතුරවාලු වෘත්තීය නිපුණෙක්. තවත් විදිහකට කිව්වොත් තම හඬ පෞරුෂය ලාංකීය රසිකාගාරයට දායාද කළ විශිෂ්ට ගණේ රංගවේදියෙක්. එහෙමනම් අපි ඔහුව හඳුනාගමු. මේ තමයි කමල් දේශප්‍රිය මහතා. ආයිබෝන් කමල්යි. ආයිබෝන්. අපි ඔබ බොහොම ආදරයෙන් සහ ගෞරවයෙන් අපේ Lines and Beyond රසික සමාජය වෙනුවෙන් පිළිගන්නවා. ඉතින් කොහොමද ජීවිතේ? ජීවිතේ ඉතින් මේ දවස්වල නම් පොඩ්ඩක් ඉතින් බොහොම මේ හැමින් ගමන. මොකද මේ බොහොම මේ සීමාවන් වලට යටත් වෙලා ඉතින් සතුටින් ඉන්නවා. එච්චරයි නේ නේද? මිනිස්සෙකුට සතුටනේ ප්‍රධානම දේ. මේ කමල් අය දැන් මෙහෙමනේ දැන් අපේ ප්‍රේක්ෂකාගාරය රසිකාගාරය මේ කමල් දේශප්‍රියගේ හඬ අහපු ගමන් දන්නවා ඇහැ පියාගෙන හිටියත් මේ තමයි කමල් දේශප්‍රිය කියලා. ඉතින් දැන් මේ දන්නේ අර තිරයෙන් ඉදිරි කොටසනේ. හැබැයි තිරයෙන් පිටුපස තව විශාල කොටසක් තියෙනවා. ඔබේ බොහොම ගෞරවනීය සහ ගහම්බීර කොටසක්. දැන් මේ සාකච්ඡාවේ පරමාර්ථය තමයි අන්න ඒ කොටස මතු කර ගැනීම. ඉතින් ඒ නිසා අපි පොඩ්ඩක් මම හිතනවා ළමා කාලේ පැත්තට ගිහිල්ලා අපි ඒ පාරෙම ආපහු ඉස්සරහට එමු කියලා. කමල් අය ගම්පලාත කොහෙද හැදුණු වැඩුණේ පුංචි කාලේ? මෙහෙමයි මම ඇත්තටම මේ අපේ තාත්තලා අම්මලා දකුණු පැත්තේ වුණාට මේ මම ඉපදුනේ වැලිකඩ. වැලිකඩ රාජගිරිය. රාජගිරිය. ඊට පස්සේ අවුරුදු 5 වෙනකොට මම එනවා රාජගිරිය ඔබේසේකරපුරට. ඔබේසේකරපුර කියන්නේ මේ ඒ කාලේ පදිංචි වෙනකොටත් අපේ තාත්තගේ යාළුවෙම අහලා තිනවා උඹට පිස්සුද මේ වගේ පළාතකට යන්නේ කියන්නේ බොහොම දරුණු මිනිස්සු ඉන්න මේකට කිව්වේ කොච්චියාවත්ත කියලා ඉස්සර. ඒ තරම් මේ බොහොම දරුණු මිනිස්සු. හැබැයි මේ ඒ ඔබේසේකරපුරට ආවන් පස්සේ තමයි ජනක මම තේරුම් ගත්තේ මේ අපි දරුණුයි කියලා කියන මිනිස්සු කොච්චර හිත හොඳ මිනිස්සුද කියලා. අපි මම අවුරුදු 25ක්ම ඒ පැත්තේ හිටියේ බොහොම මගේ තරුණ කාලේ ඔක්කොම ඒ පිට්ටනිය වල සෙල්ලම් කරේ, ගෙවල් මැදින් දුවනවා, සේව් සෙල්ලම් කරන්න. ඒක චණ්ඩි හිටියා. හැබැයි ඒ අය සැබෑ චණ්ඩි. ඒ කියන්නේ අතින් පයින් ගහ ගන්න අය, පිස්තෝල දික් කර ගන්න අය නෙවෙයි හිටියේ. නමුත් මේ මිනිස්සු කිසිම දවසක අපිට කවදාවත් කරදරයක් වුණේ නැහැ. අපි කාටවත් කරදරයක් වුණේ නැහැ. අසාධාරණයට මතුවෙන පුංචි පුංචි මැරකම් තමයි තිබුණේ.
ඒ ඉතින් හරි සුන්දර පළාතක ජීවත් වුණා විවිධ ජන කොට්ටාස් සමග බොහොම ලෙන්ගතුව බොහොම සතුටෙන් සෑහෙන දෙයක් විශ්වවිද්‍යාලයකින් ඉගෙන ගන්න බැරි දේවල් ඉගෙන ගන්න පුළුවන් වුණා ඒ පළාතේ ජීවත් වීම නිසා ඔබේසේකර පුර. ඒක අද බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා. අනිවාර්යයෙන්ම බොහොම තැන්වලදී මේ ඒ ඔබේසේකර පුර ජීවත් වීමෙන් ලද යම් අත්දැකීම් බොහෝ තැන්වලදී මම ප්‍රයෝජනට අරගෙන තියෙනවා. ඒකට කමල් අයියා ඉස්කෝලේ යන්නේ කොහාටද? කොළඹ නාලන්ද විද්‍යාලයට හෝඩියේ සිටම ඒ තමයි ගියේ. මොකද මගේ අයියලා දෙන්නත් ඒ ඉස්කෝලේට ගියේ. තාත්තා ආනන්දේ. එතකොට ඒ දෙන්නාගෙත් එක්කම වගේ ඉතින් මම ආනන්ද මේ නාලන්දේ තමයි අධ්‍යාපනය හැදෑරුවේ. එතකොට දැන් පාසල් යන කාලේ ආසම කරපු විෂය ධාරාව මොකද්ද? ආසපක විෂය ධාරාව ජීව විද්‍යාව. ජීව විද්‍යාව. ඇත්තටම මම ජීව විද්‍යාව ටියුෂන් උත් දීලා තියෙනවා. O level classes වල ළමයින්ට ටියුෂන් දීලා මට ජීව විද්‍යාව නම් ඉතාමත්ම හොඳයි. භෞතික විද්‍යාවත් එහෙමයි. මට පෙන්වන්න බැරි රසායන විද්‍යාව. සහ මැත්ස්. ගණන් එහෙම මම ගණන්කාරයෙක් නෙමෙයි. මේ ඔබේසේකර පුර හිටියට ගණන්කාරයෙක් නෙමෙයි. ගණන් දන්නේ. එතකොට දැන් ඔය ඉස්කෝලේ යන කාලේ මේ ක්‍රිකට් ක්‍රීඩාවේ දැන් මෙහෙම වුණේ ඕකෙත් ඒ ලස්සන කතාවක් තියෙනවා. ක්‍රිකට් ප්‍රැක්ටිස් යනකොට අපි අර සුදු සපත්තු දාන්න ඕනේ. ඔව්. එතකොට ඒ කාලේ නාලන්දේ ක්‍රිකට් බාර ආචාර්යවරයා වෙලා හිටියේ ප්‍රේමසර අපසිංහ මහත්තයා. එක දවසක් මට මොකද්ද හේතුවකට සුදු සපත්තු දෙක ගෙනියන්න බැරි වුණා. දැන් කළු සපත්තු දාගෙන තමයි ගියේ. අර ඉස්කෝලේට දාන සපත් දෙක. සර් දැක්කා. කතා කරා. එළියට. අවුට් කිව්වා. එච්චරයි. ඔව්. ක්‍රිකට් ඉවරයි. ක්‍රිකට් එතන ඉවරයි. ඒ මාව එළියට දාපු සර්ත් එක අන්තිමට මම එකම තැන විස්තර විචාරයත් කරා ක්‍රිකට්. ප්‍රේමසර අපසිංහ මහත්මයාත් එක්කම නේ. ඔව්. දැන් කමල් අයියා මේ ඔය පාසල් යන කාලෙමනේ ඔබ ගුවන් විදුලියට සම්බන්ධ වෙන්නේ ළමා පිටියට. දැන් ඒ කාලේ මේ රූපවාහිනිය තිබුණේ නැහනේ. එතකොට මේ ප්‍රධානම මාධ්‍ය ධාරාව තමයි ගුවන් විදුලිය. එතකොට මේක ළමයෙකුට ටිකක් දරා ගන්න බැරි වෙන ආශ්චර්යවත් දෙයක් නේ. මේක කොහොමද දැනුනේ? ඕක මෙහෙම දෙයක් තියෙනවා ජනක. දැන් මගේ අම්මා ගුවන් විදුලි ශිල්පිනියක් නේ. මම කැමති ඔබේ මෑණියන් ගැන මතක් කරනවා නම් සිහිපත් කරනවා. ඇග්නස් සිරිසේන මගේ අම්මා. ඉතින් අම්මා මේ ගුවන් විදුලියේ විශිෂ්ට ගණේ නාට්‍යාංශයේ හිටපු ශිල්පිනියක්. ඒකම අය නිෂ්පාදිකාවක් හැටියට ස්ථිර සේවයේ ගුවන් විදුලියේ හිටියා. මගේ තාත්තා ආනන්ද සිරිසේන. එයාගේ ස්ථිර සේවයේ ගුවන් විදුලිය නෙමෙයි. බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා එයාත් ගුවන් විදුලිය කියලා. නෑ එයා වැඩ කරේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ. මේ නමුත් නාට්‍ය බොහෝ ගානක් රචනා කරා. දැන් මේ ජනක අහපු ප්‍රශ්නට උත්තර දෙනවා නම් ඒ අම්මත් එක්ක හිටිය නිසා මට එච්චර ලොකු බරක් දැනුන්නේ නැහැ. මම ඉස්කෝලේ ඇරලා කෙලියම ගුවන් විදුලියට යන්නේ කොට කලිසමත් ඇඳගෙන ගුවන් විදුලිය යනවා. එතකොට අපිට හිටියා දැවැන්තින් 3 දෙනෙක් අපිව බාර අරගෙන මහින්දාල්ගම අශෝක තිලකරත්න සහ පියදාස රත්නසිංහ කියන නිෂ්පාදකවරුන් තිදෙනා. ඔවුන් තිදෙනා තමයි අපිව හැදුවේ ඇත්තටම. මට මතකයි එක වැඩසටහනකදී මූලද්‍රව්‍ය කියන වචනේ මම මේක පුරුදු වෙනකොට රිහර්සල් එකේදී කිව්වේ මූලද්‍රව්‍ය කියලා. ඒතර මහින්දාල්ගම මහත්මයා මට කිව්වා ඒක මූලද්‍රව්‍ය නෙමෙයි මූලද්‍රව්‍ය. එහෙමයි ශබ්ද වෙන්න ඕනේ. කියලා ඊට පස්සේ මේ රෙකෝඩින් එකේදී ආයි කිව්ව මූලද්‍රව්‍ය කියලා. මේ බූරුව එකපාරක් කිව්වනේ යනවා එළියට කියලා එළියට දැම්මා. වැඩසටහනෙන් එළියට දැම්මා. ඊට පස්සේ ඉතින් සති දෙකකට විතර නෑ. ඊට පස්සේ ආයි ඉතින් ගිහිල්ලා ආයි එන ඉතින් ඒ වගේ දේවල් වලින් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. භාෂාව හැසිරීම පිළිබඳව විශේෂ අධ්‍යයනයක් කරන්න අපිට අවස්ථාව ලැබුණා. ඒ වගේ මිනිස්සු තුන්දෙනා අතරේ අපි හැදී වැඩනකොට. ඊට පස්සේ සුගතපාල සිල්වා, දයානන්ද ගුණවර්ධන, තිලක සුදර්මන්ද සිල්වා මේ වගේ දැවැන්තයෝ එක්ක මේ දැන් අපේ ප්‍රණීත අබේසුන්දර මහාචාර්යතුමාගේ තාත්තා පණ්ඩිත් විමල් අබේසුන්දර මේ වගේ මිනිස්සුත් එක්ක අද එතකොට නිවේදකයෝ පැත්තෙන් ගත්තොත් ආරිසිරි විතානගේ ප්‍රේමකීර්ති දල්විස් කේ.ඩී.කේ ධර්මවර්ධන මේ වගේ මිනිස්සුත් එක්ක ඉතින් ඇත්තටම මේක භාග්යක්. ඒක හැමෝටම ලැබෙන දෙයක් නෙමෙයි. ඒගොල්ලොත් ඒක දිහා බලාගෙන හිටියත් ඇති ඉගෙන ගන්න. ඒ නිසා අර එච්චර ලොකු බරක් දැනුන්නේ නැහැ. මගේ ජීවිතේ හැමදේම දැන් ආපස්සට ඇවිල්ලා කල්පනා කරලා බලනකොට මං හරි සැහැල්ලුවට ගත්තේ හැම දෙයක්ම. විවාහය වුණත් එහෙමයි. දැන් අමාරු වෙනවා විවාහ වුණාට පස්සේ එන්න ප්‍රශ්න මචං අරකයි මේකයි මොන ප්‍රශ්නයක්වත් තිබුණේ නැහැ මට. බොහොම සුන්දරව ගත වුණා.
දැන් කමල්ලා මේ දැන් ඔය කියපු කරුණු කාරණා එක්ක දැන් මේ ගුවන් විදුලියේ එක මොහොතකට ඔබට දැනෙන්න ගන්නවානේ හරි දැන් මම ගුවන් විදුලියේ ස්ථාවරයි කියලා. අන්න ඒ බහුතීස්මය ලබන්නේ කොයි වගේ වෙලාවකද? දැන් මෙහෙමයි. මම දැන් ළමා පිටියේ විචිත්‍රාංග නාට්‍ය ශිල්පියෙක් හැටියට ඔහොම ගිහිල්ලා ඊට පස්සේ එනවා එක තැනක්. ඒ තමයි සුගතපාද සිල්වා මහත්මයාගේ ගුවන් විදුලි රංගපීඨයට තෝරාගත්තොත් රංග ශිල්පියෙක් හැටියට ගුවන් විදුලි රංගමණ්ඩල. ඔව්. හඬ රංග ශිල්පියෙක් හැටියට ගුවන් විදුලි රංගමණ්ඩලයට තෝරාගත්තොත් ඒ තමයි බෞද්ධිස්මය. ඒකෙත් හරි ලස්සන කතාවක් තියෙනවා. මට ওই වෙන දේවලුත් හරි ලස්සනයි. ඒ කාලේ දැන් මේ වගේ දුරකථන මොබයිල් ෆෝන් සරව මේව නැහැනේ. SMS WhatsApp ඒව මොකුත් නැහැ. ඉස්සර ඉන්නේ පෝස්ට් කාඩ් එක. දැන් සුගතපාද සිල්වා මහත්තයා මෙහෙම මට මේ කොරිඩෝරයේදී එහෙම හම් වෙලා කතා කරනවා. අපි ගිහිල්ලා ප්ලේන් ටික් බොනවා. ඒ කිසි සද්දයක් එතුමගෙන් නැහැ. ගෙදර එනකොට එක දවසක් තියෙනවා බදාදා දිනයක් දාලා මට දැන් දිනේම මතක නැහැ. මේ දින ගුවන් විදුලි රංගමණ්ඩලයට සහභාගී වීම සඳහා සවස් 3ට පැමිණෙන්න කියලා පස්වෙනි මැදිරියට. මට ඉතින් මේක දැක්කම මම අදහන්නත් කියලා තමයි සුගතය තෝරගෙන තමයි එහෙනම් පොඩ්ඩක් පරිශ්‍රමයෙන් කරනවා. ඉතින් ඒ කාලේ ඉතින් අපිට වාහනත් නැහැ බස් එකේ යන්නේ. එදා යනකොට මැදිරියට යනකොට 3:05යි. 3:05 විනාඩි 5යි. දැන් මම මෙහෙම ඇතුල් වුණා. සුගත අයියා ඔලු උස්සලාවත් බැලුවේ නැහැ. මොකද කියලා. ගුවන් විදුලි රංගමණ්ඩලයට එන්න කියලා තියෙනවා. කීයද එන්න කියලා තියෙන්නේ? 3ට. දැන් වෙලා කීයද? 3:05යි. එහෙම පටන් ගන්න එකක් නෑ. 3:05ට පටන් ගන්න නෑ ගුවන් විදුලි රංගමණ්ඩල. එළියට. එළියට. දැන් මං ඉන්නවා එළියට වෙලා කොරිඩෝරේ යනවා අම්මා එනවා. අම්මා මොකෝ? එළියට දැම්මනේ. ඇයි? නෑ මේ 3ට එන්න ගියා 3:05. ආයේ 3ට එන්න දැනගන්න ඕන තමසු. ගියා. ඊට පස්සේ මාස 6ක් නෑ මට. ගුවන් විදුලි රංගමණ්ඩල. ඊට පස්සේ සුගත අයියා හම්බ වෙනවා කතා කරනවා. අරගෙන ගැන මීක් නෑ. එයත් නෑ මමත් නෑ. ඔව්. දැන් ඒක සිදු නොවුණු දෙයක් හැටියට ඒක දාලා පැත්තකට වෙලා හිටියා. ඊට පස්සේ 6 මාසයකට පස්සේ ආව පෝස්ට් කාඩ් එකක් ආපහු. එදා 2:00 ගිහිල්ලා හිටියා. එදායින් පස්සේ තමයි. එතකොට දැන් ඒව ඇත්තටම පාඩම්නේ ජීවිතේට. අනිවාර්යයෙන්. ඒ වගේ දේවල් වලින් මේ මිනිස්සු අපිට තරහක් නෙමෙයි. එයා දන්නවා මට මේ වැඩේ කරන්න පුළුවන් කියලා. නමුත් අර විනය වෙලාවට වැඩ කිරීම මේ වගේ දේවල් හදන්න තමයි මේ දේවල් කරේ. ඒක හරි. දැන් මම අහලා තියෙනවා මේ කමල් අයියා මේ පළවෙනි හඬ පරීක්ෂණයෙන් අසමත් වුණා කියලා. ඒක ඇත්තද? ඔව් ඒක වෙන්නේ සහන නිවේදක. දැන් සහන නිවේදක කියලා රිලීෆ් ඇනවුන්සර්ස් කියලා ඒ කාලේ වෙනම කට්ටියක් ගන්නවා. ඒ ඇවිල්ලා මේ ස්ථිර නිවේදකයෝ නිවාඩු යනකොට ඒ කාලය උණ පූර්ණේ කරන්න. ඉතින් ඕක පළවෙනි කියන්නේ අම්මා කැමති වුණේ නැහැ කවදාවත් මම ගුවන් විදුලියේ රැකියාවක් කරනවට. සහන නිවේදක පළවෙනි ඇප්ලිකේෂන් එක දැම්මහමත් අම්මා ඇවිල්ලා ඒක හොයාගෙන ඉරලා දැම්මා. ඊට පස්සේ මම කිව්වා නෑ. තමුසේ රස්සාවක් හොයාගෙන ඉවර වෙලා සහන නිවේදකෙක් වෙනවා. නැත්තම් වෙන්නේ රස්සාවක් නැතුව සහන නිවේදකෙක් වුණොත් ඇත්තේ කතාව අබින් කෑවා වගේ වැඩක් ඕක. ඔක උණක් නේ තියෙන්නේ. ඊට පස්සේ රස්සාවල් හොයන්නේ ওই වැඩේ කර කර ඉන්නවා. ඊට පස්සේ මම ගොඩනැගිලි සංස්ථාවේ 1981 රැකියාවට ගියාට පස්සේ දැම්ම ඇප්ලිකේෂන් එක. ඒ පාර අම්මා මොකුත් කිව්වේ නැහැ. නමුත් ගියා හඬ පරීක්ෂණයෙන් ෆේල්. එතකොට මම ගුවන් විදුලියේ ඉහළම තැනක හිටිය නාට්‍ය ශිල්පියෙක්. මගේ හඬ හොඳයි කියලා මම දන්නවා. මුළු ලංකාවම දන්නවා. නමුත් හඬ පරීක්ෂණයෙන් ෆේල්. ඊට පස්සේ මම ඕක ගිහිල්ලා මහින්දල්ගම් මහත්තයාට කිව්වා. ඒ කොලේ අරන් එනවා කිව්වා. ඒකේ තිබුණේ මරණ දැන්වීමක්. ඒ කියන්නේ හාමුදුරු කෙනෙක්ගේ මරණ දැන්වීමක්, ප්‍රවෘත්ති නිවේදනයක්, ඒ වගේ දේවල් ටිකක් කිව්වේ. මට ওই මරණ දැන්වීම කියවලා පෙන්නනවා කියලා මහින්දල්ගම් මහත්තයා කිව්වා. මම දැන් කියෙව්වා. මට ඉඳන් කියන මොකද්ද ඔය කරන්නේ? නමුත් නාට්‍ය අතංග පානවනේ. ඔය මරණ දැන්වීමක් විදිහට කියනවා. අන්න එතනයි මට වෙච්ච වැරද්ද. නමුත් එතෙන් මම ඉගෙන ගත්තා මරණ දැන්වීමක් කියනකොට යොදාගත යුතු හඬ මොකද්ද? ප්‍රවෘත්ති නිවේදනයකදී යොදාගත්ත හඬ මොකද්ද? නාට්‍ය ශිල්පියෙක් හැටියට යොදාගන්නේ කොහොමද? ඒ හඬ වර්ගීකරණය කිරීම සහ ඒවා මේ හරියට යොදා ගැනීම හැඟීම් මුසු කිරීම වගේ දේවල් ඉගෙන ගත්තේ එහෙම තමයි. දැන් කමල් අය ඔබ කියනකොට මෙන්න මෙහෙම දෙයක් මතුවෙනවනේ. දැන් ඔබේ මව ඒ වෙනකොට ගුවන් විදුලියේ
ඉහළම පෙළේ රැකියාවක් කරනවා ගුවන්විදුලි නාට්‍යාංශයේ ඉතා තාම ප්‍රවීණම තැනක හිටියේ. දැන් මව ඉන්දැද්දිත් ඔබව මේ පරීක්ෂණයෙන් අසමත් කරනවා. නේ? ඒක එකක්. එතකොට ඒකට මේ මවගේ බලපෑමක් නැහැ. කිසිදු ආකාරයකට බලපෑමක් නැහැ. අද වගේ කාලෙක නම් අනේ මයි පුතා එනවා පොඩ්ඩක් ඔන්නෝක මේව කළා දාන්න කියලා කියන්න පුළුවන්. අනිත් පැත්තෙන් ඒක කොච්චර මේ විනිවිද භාවයකින් මේ වැඩේ කරලා තියෙනවද කියන එක නේද? ඔව් අනිවාර්යයෙන්ම දැන් එතකොට දැන් ඒ ඉඳලා පාස් වෙච්ච අය මට මගෙන් අහනවා "ඒ අම්මටවත් කිව්වේ නැද්ද" කියලා. ඔව්. මම කිව්වෙත් නැහැ. අම්මා බැලුවෙත් නැහැ. ඒ නිසා එහෙමම වැඩේ වුණා. ඊට පස්සේ දෙවෙනි පරීක්ෂණයෙන් සමත් වුණා ඉතින්. ඒකම සාන්නිවේදකෙක් වුණා. ඒ කාලේ දැන් ඔබ ගුවන්විදුලි මේ ශිල්පියෙක් හැටියට විශාල මේ නාට්‍ය ගණනාවකට හඬ කවනවනේ. දැන් ඒකෙන් ඔබේ කඩයිමක් සටහන් කරනවනේ වජිරා කියන මේ නාට්‍ය. ඒක මම හිතන්නේ අවුරුදු 2ක් 3ක් විතර කාලයක් ඇදලා ගියා. ඒක වැඩියත් ගියා මං හිතන්නේ. ඒක ඇත්තටම පටන් ගත්තේ කොටස් 14කින් ඉවර කරන්න. පස්සේ නමුත් ඒ පළවෙනි කොටසේ ඉඳන්ම ලැබපු ජනප්‍රියත්වයෙන් ඉඳන් අන්තිමට අවුරුදු 4ක් විතර කතාව ගියා. මේක ටෙලි නාට්‍යයක් වගේ. ඒ කියන්නේ මේක පටන් අරන් තියෙන කාලේ වන්විදුලියෙන් තමයි ඒක. මොන් පැලස්ස වගේ තාමත් යනවා නේ නාට්‍ය. අනිවාර්යෙන්. මේ නාට්‍ය ලිව්වේ මේ ඔබේ පියාද? තාත්තා. ඒකයි මම හැමදාම කියන්නේ දැන් සාමාන්‍යයෙන් දරුවෙක් ඉපදුනාම තාත්තා කෙනෙක් නමක් දානවානේ. ඔව්. මගේ තාත්තා මට නමක් දාලා නම හදලත් දුන්නා. ඒ වජිරා වජිරා ගුවන්විදුලි නාට්‍යයේ ඉතින් පස්සේ ටෙලි නාට්‍යයකුත් වුණා, චිත්‍රපටයකුත් වුණා. නමුත් ඉතින් ඒ ගුවන්විදුලි නාට්‍යයේ ජනප්‍රියම චරිතය වුණේ මගේ චරිතය. අනිවාර්යෙන් ලලිත් කියන චරිතය මට තාම මතකයි. මොකද මමත් ඉස්කෝලේ යන කාලේ හරි පෙම්බැන්ද කතාවක් සහ පෙම්බැන්ද චරිතයක් ඒක. ඒ හඬටයිනේ අපි පෙම්බඳින්නේ, දැකලා නෙවෙයි, රූප දැකලා නෙවෙයි. ඒ හඬට අපි පුදුම විදිහට දැක්කනම් එපා වෙනවා. දැන් ඒ කාලේ මං හිතන්නේ මේ කමල්ලායට කාන්තා පාර්ශවයන්ගෙන් ගැලවුමක් නැති වෙන්න ඇති නේද ඒක? ඔව් විශේෂයෙන්ම මෙහෙමයි ගැලවුමක් නැහැ කියන්නේ ලියුම් වලින්. ගෑනු ළමයින්ගේ. ගෑනු ළමයින්ගේ ලියුම් එනවා ඒකත් මම හිතන්නේ දවසට 100ක් 150ක් විතර එනවා. ඔව්. ඉතින් මම ඇත්තටම සාමාන්‍යයෙන් පිළිතුරු ලියන්නේ නැහැ. ඒක මොකද මම දන්නවා ලිව්වොත් ඒක ඊට පස්සේ නොනවතින සම්බන්ධතාවයක් බවට පත් වෙනවා. ඉතින් ඒක අනවශ්‍ය දේවල්. මොකද ඒ ලියන ගෑනු ළමයවත් මම දැකලා නැහැනේ. ඔව්. එයා මාව දැකලත් නැහැ, මම එයාව දැකලත් නැහැ. ඉතින් ඒක නිසා මම එච්චරම මේ තදින් හිතට ගත්ත දේවල් නෙමෙයි. ඉතින් හැබැයි මම ඒ වලට ආදරය කරා. ඒ කියන්නේ එහෙම රසික ප්‍රතිචාරයට මම කැමතියි. ඒක නැහැ කියන්න බෑනේ. මම තව ලියුම් කරනවා නම් කැමතියි. ඒවා කියව ඉන්න එකත් ඉතින් බොහොම ආදරය කරලා ලියුම් තිබුණා නම් අප්‍රමාණ. ඉතින් ඒවත් තිබුණා. සමහර ඒවා බොහොම බැනලා ඒවත් තියෙනවා. ඉතින් ඒවත් තියෙනවා නේද? ඔව් අනිවාර්යයෙන්. ඉතින් ඒවත් තිබුණා. ඉතින් නමුත් ඒ කාලේ ඉතින් එහෙම හරි සුන්දරයි. හරි ආශාවදජනකයි. ආශාවදජනකයි. ඇත්තටම. ඒ රසිකාවියෝ අතර මේ ඔබේ බිරිඳත් හිටියද? නෑ. එයා අපි පාසල යන කාලේ ආනන්ද බාලිකා විද්‍යාලයේ පාසල යන කාලේ ආදර සම්බන්ධතාවය පටන් ගන්නනේ. එයා දන්නේ නෑ මම ගුවන්විදුලියට යනවා එනවා කියලාවත් මගේ අම්මා තාත්තා කවුද කියලාවත් දන්නේ නෑ මේ මාස 6ක් 7ක් යනවා. රසිකාවයක් හැටියට නෙවෙයි ඒක වෙන්නේ. ඒකයි ඒකේ හොඳ. හරි. දැන් ඔබේ ඊළඟ පිවිසුම වෙන්නේ ඔබ නිවේදකයෙක් හැටියට ඔබ ස්ථාවර වෙනවා. ඊට පස්සේ වෙනත් පිවිසුමකට එනවා. ඒ තමයි ක්‍රිකට් ක්‍රීඩා විස්තර විචාරක පිවිසුම කියන්නේ. ඒක වෙන්නේ දැන් අපේ බිග් මැච් එක තියෙනවානේ ආනන්ද නාලන්ද. බිග් මැච් මහ ක්‍රිකට් තරඟයට මමත් ඒ කාලේ කොටකල්සුම් ගන්න පුංචි එකා යනවා. යනකොට ඒ කාලේ තිබුණා පුංචි ට්‍රාන්සිස්ටර් රේඩියෝ කියලා අර කනේ තියාගෙන අහන්නේ. මම ඕකක් අරන් යනවා. ඕකක් අරගෙන ගිහිල්ලා එතකොට ඉතින් අර විස්තර විචාරක අට්ටාලේ කොළඹ ඕවල් එකේ පාලිත පෙරේරා මහත්තයයි ප්‍රේමසර අපසිංහ මහත්තයයි ඉතින් මේ තරඟේ ඉතින් මවනවා මේක අහගෙන ඉන්නකොට මට මැච් එකක් පේනවනේ. ඔව්. මැච් එකට වඩා මැච් එකක් ඒගොල්ලෝ කියනවා. ඔව්. හරිද? ඒක අනින්නකොට මට හිතුණා කවදා හරි මම මේ වැඩේ කරන්න ඕනේ කියලා. මමත් විස්තර විචාරකයෙක් වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ අර මගේ පසුබිම තිබුණා නාට්‍ය ශිල්පියෙක් සහ නිවේදකයෙක් හැටියට තියෙන නිසා ඔන්න මේ විස්තර විචාරකයෝ ඉල්ලලා මේ සම්මුඛ පරීක්ෂණයක් තියන්න මමත් ඉල්ලුම් කරා. ඉල්ලුම් කරාම ඒ කාලේ මෙහෙමයි මේ ලැන් වගේ ලේසි නෑ විස්තර විචාරකයෙක් වෙන්න. පරිවර්තන දෙකක් කරන්න ඕනේ. එකක් සිංහලෙන් ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න ඕනේ. අනිත් ඒ ඉංග්‍රීසියෙන් සිංහලට පරිවර්තනය කරන්න ඕනේ. ඒක සමත් වුණාම සම්මුඛ පරීක්ෂණයට කැඳවනවා. ඒ සම්මුඛ පරීක්ෂණයේ හිටියේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට හිටියේ ප්‍රේමසර අපසිංහ මහත්තයයි, පාලිත පෙරේරා මහත්තයයි, මයිකල් කරුණාතිලක මහත්තයයි.
ඔය තුන් දෙනා තමයි හිටියේ. පරීක්ෂණයෙන් සමත් වුණාද ඒ මොහොතේ? සම්මුඛ පරීක්ෂණ සමත් වුණාට පස්සේ සති දෙකක පුහුණු කාලයක් තියෙනවා. ඒ ගුවන් විදුලියේම තියෙන අභ්‍යාස ආයතනයේ පුහුණු කරාට පස්සේ අපිට දෙනවා පුංචි ටේප් රෙකෝඩර් එකක්. ඒක අරගෙන යන්න ඕනේ පිට්ටනියකට ගිහිල්ලා පවතින ක්‍රිකට් මැච් එකක් ඒ වෙලාවේ ක්‍රීඩා කරන ක්‍රිකට් මැච් එක රෙකෝඩ් කරන්න ඕනේ. Tamanට හිතෙන නම් දාලා ඒක කරන්න පුළුවන්. එලා ඊට පස්සේ ඒකත් ආයි පරීක්ෂණ මණ්ඩලයක් අහනවා. අහලා තමයි සමත් වෙන්නේ. සමත් වුණාම සමත් වුණා කියලා කියනවා. ඊට පස්සේ තියෙන ප්‍රශ්නේ ඉතින් මැච් හම්බෙන්න බෑ. දැන් මම 83 සමත් වෙන්නේ. නමුත් මම පළවෙනි ජාත්‍යන්තර තරඟය කරන්නේ 87. ඊට ඉස්සෙල්ලා මොකක්ද මේ ජාත්‍යන්තර තරඟය? ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරඟේ ඊට ඉස්සෙල්ලා ඉතින් ඔය රුණු සේවයේ මේ මාතර්ස් සාන්තස් තෝමස් සර්විසස් තරඟේ ඒ විද්‍යාල අතර තරඟ. ඔව් තරඟේ දවස් දෙකේ මැච් එකේ අවසාන ඕවර් එක විතරක් මම කරේ. එච්චරයි කරේ. ඊට පස්සේ ගාල්ල රිෂ්මන් මහින්ද විද්‍යාල තරඟයකදී දෙවනි දවසේ ඕවර් 5ක් විතර කරන්න හම්බ වුණා. එච්චර තමයි කරලා තිබුණේ. ඊට පස්සේ 87 මට හම්බ වෙන්නෙත් මෙහෙමයි. ඒ ඉන්දිය සංචාරයේ ඉන්දිය ක්‍රීඩකයෝ වෙනකොට මේ පාලිත පෙරේරා මහත්තයා එකල හිටපු ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමත් එක්ක සංචාරයක් ආවරණය කරන්න ගිහිල්ලා. ප්‍රේමසර අපසිංහ මහත්තයා වැඩ කරේ ලංකා බැංකුවේ. ලංකා බැංකුවේ එතකොට ස්ට්‍රයික් එකක්. ඒ නිසා එතුමට නිවාඩු නැහැ. දැන් කරන්න කෙනෙක් නැති නිසා තමයි මට හම්බුනේ. ඒවකට ගුවන්විදුලි ක්‍රීඩා අධ්‍යක්ෂක වෙලා හිටිය මේ කාල්ටන් සෙනරත් මහත්තයා මට කතා කරලා ඇහුවා මෙහෙමයි මේක ජාත්‍යන්තර තරගයක් දැන් මේක අහගෙන ඉන්න මුළු රටම තමුසෙට පුළුවන් ද මේක කරන්න කියලා. මට පුළුවන්. මම හිතන්නේ මං කිව්ව විදියටත් එයාටත් ආව පොඩි විශ්වාසයක් මේ මිනිස්සයා මේක කරයි කියලා. එතකොට ඒගොල්ලෝ කට්ටිය ඔක්කොම මේ අනුරාධපුරේ ජාතික මහා ක්‍රීඩා උළෙලට ගිහිල්ලා. මම පැය දෙකක් විතර කරන කොහම හරි දිවා භෝජනයේ සඳහා තරඟේ නතර කරනකොට ලන්ච් එක නතර කරනකොට එතුමා එහෙ ඉඳන් කතා කරා. අනුරාධපුරේ ඉඳන් කතා කරලා මට කිව්වා කමල් වැඩි හොඳට යනවා. තාමත් හොඳයි. ඕම කරගෙන යන්න කියලා. ඉතින් ඒකත් ලැබුණාට පස්සේ ඉතින් හයියක් නේද? ඊට පස්සේ තමයි ඔහොම ගියේ. මේකේ තවත් දෙයක් තියෙනවා කියන්නේ. මගේ ප්‍රථම ක්‍රීඩාව ක්‍රිකට් නෙමෙයි. මගේ ප්‍රථම ක්‍රීඩාව පාපන්දු. මොකද මේ ඔබේසේකරපුර ඉන්නකම් කරේ පාපන්දු ක්‍රීඩා කරපු එකයි මේවා. නමුත් ඉතින් රටේ ජනප්‍රිය ක්‍රීඩාව ක්‍රිකට් නිසා මම දෙවනියට දාපු එකෙන් තමයි දැන් මාව හඳුනගන්නේ මිනිස්සු. දැන් අදටත් පාපන්දුද ඔබේ ජනප්‍රියම ක්‍රීඩාව? ඔව්. මගේ ක්‍රීඩාව ක්‍රිකට් නෙවෙයි. අදටත් මම හිතන්නේ සිංහලෙන් පාපන්දු විස්තර ਵਿਚාරයක් කරන්න මම තමයි ඉන්නේ. අර මම එහෙම කිව්වේ මොකද දැන් අපි බොහෝ අවස්ථාවලදී මේ රූපවාහිනී නාලිකාවල විස්තර ਵਿਚාරයක් කරන්න වුණොත් පාපන්දු බොහොම කලාතුරකින් සිද්ධ වෙන්නේ. ඒ සඳහා මට තමයි කැඳවීම එන්නේ. ඒකට හේතුව මොකද මේ දැන් සාමාන්‍ය පාපන්දු විස්තර ਵਿਚාරයක් කරනකොට ක්‍රිකට් වල වගේ එක්ස්ට්‍රා කවර් දෙකට පාරක් එල්ල කරා එහෙම නෙවෙයිනේ. පන්දුව යන ක්‍රීඩකයාගේ නම කියන්න ඕනේ. දැන් ජනකගෙන් කමල්ට පන්දුව. කියන්නේ එතකොට එතන ස්ථාන තියෙනවා. රයිට් එක්ස්ට්‍රීම් එක, ලෙෆ්ට් එක්ස්ට්‍රීම් එක, සෙන්ටර් ෆෝවර්ඩ් එක ඒ වගේ තියෙනවා. ඒ තැන් දැනගෙන ඉන්නත් ඕනේ. ඉතින් ඕක මට ඇත්තටම මේ අවස්ථාව මට ඒක දැනුම හම්බුනේ ශ්‍රී ලංකාවේ කලක් පුහුණුකරුවෙක් කියලා හිටිය පී.ඩී. සිරිසේන මහත්මයා. ඔහු ජීවත් වුණේ ඔබේසේකරපුර. ඉතින් ඔහු එනවා අපිත් එක්ක අපේ ගේ ඉස්සරහා තමයි පිට්ටනිය තිබුණේ. ඒ පිට්ටනියේ මේ ෆුට්බෝල් ක්‍රීඩා කරන්න. ඉතින් ඇවිල්ලා ඔහු උපදෙස් දෙනවා කොහොමද මේ අර කෝටු ඊටවල කෝටු අතරින් මෙහෙම පන්දු ගෙනියන ඒවා ඒ වගේ. ඉතින් ඒ දැනුම මට තියෙනවා. මට දැන් පාපන්දු ක්‍රීඩාවකදී මට කියන්න පුළුවන් දැන් මේ පාර ගහන්න ඕනේ දිශාව වෙනස් කරන්න කියලා. ඒ කියන්නේ පන්දුව මේ පැත්තෙන් යනකොට ඒ සියලුම ප්‍රතිවිරුද්ධ ක්‍රීඩකයෝ මෙතෙන්ද එන්නේ. එතකොට ක්‍රීඩකයෙක් දැනගන්න ඕනේ මේක පන්දුව මේ පැත්තට දාලා දිශාව වෙනස් කරලා අර අභියෝගයෙන් බේරෙන්න. ඉතින් ඒ වගේ දේවල් මට දැනුමක් තියෙනවා. ඒක තව වෙච්ච ලස්සන කතාවකුත් තියෙනවා. ඒකත් මම කියන්නම්. එකපාරක් බදුල්ලේ මොකක් හරි පාපන්දු අවසාන මහ තරඟය. එක කණ්ඩායම ක්‍රීඩා කරේ ඔක්කොම මුස්ලිම් ක්‍රීඩකයෝ. මොහමඩ් නෞෆර්, මොහමඩ් ජෆාර්, මොහමඩ් ඔක්කොම මොහමඩ්. දැන් අපි සාමාන්‍ය අර ජර්සි නම්බර් එකෙන් ලියා ගන්නවා නම. ඒතකොට බෝලේ යනකොට ජර්සි නම්බරේ බලලා 10 එනවා මොහමඩ් නෞෆර්. දැන් ටික වෙලාවක් යනකොට ජර්සි නම්බර පේන්නේ නැහැ දාඩිය දාලා ඒ අර දැන් ඉච්චර අර ජාත්‍යන්තර මට්ටමේ නෙමෙයිනේ. ඊට පස්සේ දැන් මම කියන්නේ කොහොමද මොහමඩ්ගෙන් පන්දුව මොහමඩ්ට මොහමඩ්ගෙන් පන්දුව
ඒ වගේ දේවලුත් ඒ රේඩියෝ කමෙන්ටරි ඒ වගේ දේවලුත් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අන්න ඔය වගේ රසබර දේවල් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ පාපන්දු ක්‍රීඩාවේ මම හරි කැමතියි. අවංකව එක දෙයක් කියන්නද? පැයකමාරක් ක්‍රීඩාව පොත්. ඔව් ඒක හරි. ඉතින් ඒක නිසා ඒකටත් කැමතියි. අනිත් හරි වේගවත් ක්‍රීඩාවක්. වේගවත් ක්‍රීඩාව. ඒකින්ද මම හරි කැමතියි පාපන්දු ක්‍රීඩාවට. ඉතින් බොහෝ දෙනෙක් මට තමයි කතා කරන්නේ මේ පාපන්දු කමෙන්ටරියට. දැන් මේ ඔබ අතින් කියුණා මේ පාපන්දු පැයකමාරයිනේ හරි වේගවත් මේ ඒ නිසා මම මේකට කැමතියි කියලා. එතකොට ක්‍රිකට් වලදී මේ තියෙන කාලයත් එක්ක ඔබට යම් නිකන් කම්මැලිකමක් වගේ තියෙනවද? නෑ ඔබ දන්නවද ටෙස්ට් තරඟයක් කරන්න ගියහම ටෙස්ට් තරඟයක් කරන එක හරිම අමාරුයි. ඒකට හේතුව සමහරලාට පිටිකරුවෙක් ඕවර් ගානක් යනකම් එක ලකුණක්වත් ලබා ගන්න නැහැ. ඉදිරියේ පාදයි ක්‍රීඩා කරනවා, ඉදිරි පාදයේ ආරක්ෂිත පාරක්, ඉදිරි පාදයේ ආරක්ෂිත පාරක්, ඉදිරි පාදයේ දැන් ඕකක කියා එහෙම කියන්න ගියා නම් මොකද වෙන්නේ? අහගෙන ඉන්න එක ඔබට රේඩියෝ ඕෆ් කරලා යනවා. ඉතින් ඒකට දැන් අපි කලර් ඇඩ් කරන්න ඕනේ. වර්ණ කරන්න එතනදි තමයි අපි ගේන්න ඕනේ අර යම් දේවල් ඒක මේ වෙලාවේ කාක්කෙක් ඉන්නවා පිට්ටනිය. දැන් ඒකපල මතකයි පාල්ත පෙරමාත්මයා නවසීලන්ත ශ්‍රී ලංකා තරගයකදී මාටින් ක්‍රෝ බැට් කරනවා. ක්‍රෝ. එතකොටම කාක්කෙක් ඇවිල්ලා වැව්වා. අන්න ක්‍රෝ අසලින්ම තවත් කාක්කෙක්. ඒ වගේ දේවල් අර පොඩි අර අහගෙන ඉන්න කෙනාගේ මේ මානසික තත්ත්වය මැච් එකත් එක්ක තියාගන්න එක ඉතාල වැදගත්. ඉතින් ඒක දවස් 5ක ක්‍රිකට් මැච් එකක් ඉතින් කොමෙන්ට් කරනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. දැන් කමලයි දැන් ඔයා මේ ගුවන් විදුලියේ ශිල්පියෙක් හැටියට නිවේදකයෙක් හැටියට එතකොට රංගදරයෙක් හැටියට මේ විවිධ මේ පැතිකඩවල් තරණය කරනවානේ. රංගදරයා කියන්න එපා මට. රංගන ශිල්පියෙක් කියන්න. රංගදරයා ඔයා. ඔබ අනිවාර්යෙන්ම රංගදරේ. ඒක කිසිදු තර්කයක් නැහැ. ඒක අපි දෙන සහතිකයක් නේ ඔබට. හරි. එහෙනම් කියමු. ඒක අනිවාර්යෙන් ඔබ බාර ගන්න ඕනේ. මේ දැන් එතකොට දැන් මේ ඔක්කොම ඇතුළේ දැන් අනිත් පැත්තෙන් ක්‍රිකට් විස්තර විචාරකේ. හැබැයි මේ එකක්වත් කමල්ලා මේ වෘත්තීය මට්ටමේ තෝරගන්නේ නැහනේ. ඒ ඔක්කොම නිකන් part time jobs හැටියට තමයි කරන්නේ. දැන් අර ඉස්සෙල්ලා කියුණා මේ අම්මා එක සැරයක් කිව්වයි කියලා මේ පුතේ ඕක හරියන්නේ නැහැ ඔබ ඉස්සෙල්ලා ජොබ් එකක් හොයාගනින් කියලා. ඇයි අම්මා ඒ වගේ අවවාදයක් දුන්නේ මේ මොකක් හරි වෙනත් හේතුවක් තියෙනවද? ඕක මට හිතෙනවා මෙහෙම දැන් මට ගොඩක් දවස් වලට ඇහෙනවා තාත්තා අම්මයි වැඩ ඇරලා ඇවිල්ලා. ඔය ස්තූපයේ තේ කෝප්පයක් බොන ගමන් අම්මා බොහොම මේ කලකිරීමෙන් කතා කරනවා එයාට වෙන සිද්ධිය අනම්මනම් ගැන. ඉතින් මොකද විශේෂයෙන් ඕනම ස්ථානයක ඕනම සේවා ස්ථානයක කැපිලි කෙටලි තියෙනවනේ. ඔව්. නමුත් දැන් ඒ කාලෙත් ඉතින් ගුවන් විදුලිය විතරයිනේ තිබුණේ රූපවාහිනියවත් තිබුණේ නැහනේ. එතකොට ගුවන් විදුලියේ ඉන්න අය එන හරි ජනප්‍රියයි. ඉතින් ඒ ජනප්‍රියත්වය නිසා කැපිලි කෙටලි පේනවා වැඩි. දැන් ඔය ප්‍රේමකීර්තිට එහෙම වෙච්ච දේවල් සුගතපාද සිල්වට ගුණදාස කපුගේට වෙච්ච දේවල් එහෙම බලනකොට ඉතින් ඒවා බැලුවාම අම්මට හිතෙන්නේ නැති මේ අම්මා හිතන්නේ නැති කියලා මට හිතෙන්නේ මෙහෙමයි දැන් මට මේවා දරා ගන්න පුළුවන් මම වැඩිමහල් මම මෝකුරාගේ කෙනෙක් නිසා. නමුත් මගේ දරුවට එයාට ඒක දරා ගන්න බැරි වුණොත් කියන ඒ පැත්ත වෙන්නේ නැති බලන්න ඇත්තේ. එහෙම කියලා හිතෙනවා. ඔය එහෙමයි අදට හිතන්නේ. මම ඕක වෙනත් පැත්තකට යොමු කළොත්. දැන් සාමාන්‍යයෙන් රටේ මතයක් තියෙනවනේ දැන් මේ අපේ වගේ රටවල් වල මේ සමාජීය මතයක් තියෙනවා මේ කලාව කියන්නේ ඒක නිකන් රස්සාවක් නෙවෙයි වගේ එකක්. ඒක මේ ටිකක් රස්සාවක් නම් මොකක් හරි විධායක ශ්‍රේණියේ තත්වයක් තියෙනවනේ එක්කෝ වෛද්‍යවරයෙක් ඉංජිනේරුවරයෙක් වෙන්න ඕනේ. අන්න ඒ වගේ නිකන් මතයක් මේ සමාජය ඇතුලේ තියෙනවා. කලාව කියන්නේ එහෙම නිකන් පිළිගත හැකි රැකියාවක් නෙවෙයි කියලා. මම කිව්වොත් ඔබේ මවත් ඔබත් ඒ මොහොතේදී ඒ සමාජීය ඒ සිතුවිල්ල ගොදුරක් බවට පත් වුණා කියලා. අම්මා සමහර වෙලාවට එහෙම වෙන්න ඇති. දැන් අපි බලමු අපේ මෑතම මේ කියන්නේ ළඟම රට ඉන්දියාව. ඉන්දියාවේ කලාකරුවෝනේ උඩින්ම ඉන්නේ. අනිවාර්යයෙන්ම. ඒගොල්ලන් ඉන්දියාව විතරක් නෙවෙයි ලෝකේ බොහෝ රටවල් වල. ඔව් ඉතින් ඒකට හේතුව වෙන්නේ මෙහෙමයි. දැන් අපේ තියෙන මාකට් එක. අපි පොඩි මාකට් එකක් තියෙන මිලියන 20ක කට්ටියක් නේ ඉන්නේ. හරිද? ඉන්දියාව බිලියන ගාණක් නේ. ඉතින් ඒක මාකට් එක විශාලයි. දැන් ක්‍රිකට් ගත්තත් එහෙමයි. ක්‍රිකට් විස්තර විචාරකයින්ටත් එහෙමයි. ගෙවීම් ගත්තොත් එහෙම. ඉතින් ලංකාවේ දොස්තර ඉංජිනේරුවෝ තමයි බොහොම ඉහළින් ඉන්නේ.
නමුත් ඉන්දියාවේ දොස්තර ඉංජිනේරුවෝ එහෙම ලොකුවට ඉන්න කට්ටිය නෙමෙයි. ඔව්. ඉතින් නමුත් ඉතින් දැන් ලංකාවේ පවතින අපි පවතින සමාජයේ පැ ජීවත් වෙන්න දැනක. අනිවාර්යයෙන්. ඒ නිසා මේ එහෙමට හැඩගැහෙන්න සිද්ධ වුණා වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ වෙනත් වෘත්තියකට ගියා වෙන්නත් පුළුවන්. ඒක මෙහෙම එකකුත් තියෙනවා. මම සාමාන්‍යයෙන් අනිත් අය කියනවා වගේ නිකන් මේ බොරු කියන්නේ නැහැ මම. මම සාමාන්‍යයෙන් සුඛෝපභෝගී ජීවිතයකට කැමතියි. ඒක මගේ ඉතින් ඔගේ ඕනම මිනිස්සෙක් කියලා තියෙන කැමතියක් නෙමෙයි. මිනිස්සු දුක් විඳින්න කැමති නැහැ කවුරුවක්වත්. ඉතින් මට තේරුණා මේ රටේ කලාව කිරීමෙන් සුඛෝපභෝගී ජීවිත ගත කරන්නේ 14යි. ඒ 14 ගැන මම කතා කරන්නේ නැහැ. නමුත් එහෙම වෙන්නත් එක්කෝ දේශපාලන පැත්තක් ගන්න වෙනවා. එහෙම නැත්නම් ව්‍යාපාරික පැත්තේ වැජඹෙන මිනිස්සුන්ගේ පස්සේ යන්න වෙනවා. ඊට වැඩිය හොඳයි මට ස්වාධීනව ඉන්න පුළුවන් වීම. වෙන රැකියාවක් කරන ඒ ආදායම මම ජීවත් වෙන අතරේ මම ස්වාධීන. මොකද මම එක උදාහරණයක් කියන්න මට මේ රටේ දේශපාලන වැඩසටහන් කීපයක්ම කරන්න කතා කරලා තියෙනවා. මම එකකටවත් එකඟ වුණේ නැහැ. මම කැමති නැහැ දේශපාලනය සම්බන්ධ දේවල් වලට මම මගේ ඡන්දය පාවිච්චි කරනවා විතරයි. ඒ දේශපාලන ඔය වාද විවාද සඳහා ඒ වැඩසටහන ඉදිරිපත් කරන්න මම ඒක බෑ කිව්වා. දැන් මම වෘත්තීය වශයෙන් ඕක කරා නම් මම ඒක අනිවාර්යයෙන්ම කරන්න වෙනවා. හේතුව මගේ ජීවත් වීම සඳහා. මම බැංකුවක වැඩ කරපු නිසා මට ජීවත් වීම පිළිබඳ ප්‍රශ්නයක් තිබුණේ නැහැ. හරි අපි මුණන් අපි ඔබේ වෘත්තීය ජීවිතයෙන් දැන් පටන් ගමුකෝ. මොකද්ද මුල්ම රැකියාව? මගේ මුල්ම රැකියාව 1981 ජනවාරි 1 වෙනිදා මම ආරම්භ කරන්නේ ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ අය කැමිවරයෙක් හැටියට රුපියල් 360 පඩියට. ඊට පස්සේ මම 1985 සෙවන ලොතරැයි ආරම්භ වෙනවත් සමගම අනුයුක්ත කරනවා සෙවන ලොතරැයියට ඒත් ක්ලාක් කෙනෙක් හැටියට. ඊට පස්සේ පළවෙනි ශ්‍රේණියේ ලිපිකරුවෙක් වෙනවා. ඊට පස්සේ මම 87 88 අස් වෙනවා. ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ නැත්තම් සෙවනේ. අස් වෙලා ආයි 90 සම්බන්ධ වෙනවා අපව සෙවන ලොතරැයි කාර්යාංශයේ කළමනාකරු හැටියට. කියන්නේ දෙවනි විධායකයා. උඩින් ඉන්නේ සභාපති ඊට පස්සේ මම මෙහෙයුම් සහ අලවි කළමනාකරු හැටියට. එහෙම ඉඳලා ඉන්න අතරේ 94 ජනවාරි 1 වෙනිදා මම අර දරපු තනතුරට වඩා අඩු තනතුරකට යනවා බැංකුවට. සෙලාන් බැංකුවට යනවා සහකාර කළමනාකරුවෙක් හැටියට. වෙනස පඩිය. මම අර කළමනාකරු තනතුරේ ඉන්නකොට මගේ පඩිය රුපියල් 4800යි. මම සහකාර කළමනාකරු හැටියට බැංකුවට යන්නේ 16500ක පඩියට. ඒතකොට සභාපතිතුමාටත් පඩිය 10000යි. ඉතින් එහෙම 94 ගිය ගමන 2015 විශ්‍රාම යනවා සහකාර සාමාන්‍යාධිකාරිවරයෙක් හැටියට. දැන් කමල්ලාගේ මේ සාමාන්‍යයෙන් පුද්ගලයෙකුට ගේම් දෙකක් එක සැරේ ප්ලේ කරන්න බෑනේ. ඒක අතිශය අමාරු කාර්යයක්. හැබැයි ඔබ මේක ප්ලේ කරනවා. එක පැත්තකින් ඔබ කලාකරුවෙක් හැටියට වෘත්තීය මට්ටමේ දැන් ඔබ ඒක බාරගන්නේ නැහැ. නමුත් ඔබ නාට්‍ය ශිල්පියෙක් හැටියට ක්‍රිකට් විස්තර විචාරකයෙක් හැටියට මේ සමස්තයම ඔබ එතන ගුණ කරනවා. අනිත් පැත්තෙන් ඔබ බැංකු නිලධාරියෙක් හැටියට විධායක නිලයක් හොබවනවා. දැන් මේක මේ කළමනාකරණය කරගන්න අතිශය අපහසුයිනේ. මේ දෙක පෑහෙන්නේ නැහැ. ඒතකොට කොහොමද ඔබ මේක මේ හරියට පැහැදිලිව අවුලක් සිද්ධ නොවෙන්න කළමනාකරණය කරගත්තේ? ක්‍රිකට් ක්‍රීඩා විස්තර විචාරය අනිත් පැත්තෙන් රංගපෑම මේ සමස්ත හඬ කැවීම. දැන් මෙහෙමයි මම ජනක බැංකුවට ගියාට පස්සේ මම තීරණයක් ගත්තා රංගපෑමෙන් ඉවත් වෙන්න. මම 1983 තමයි මුල්ම ටෙලිනාට්‍ය රංගපාන්නේ ගමන ටෙලිනාට්‍ය KW පෙර මහත්තයාගේ. ඊට පස්සේ ওই වජිරා ටෙලිනාට්‍ය, ඊට පස්සේ වීදුරු ගෙවල් සහ මල් කැකුලක් එකබින්දා. ඕවා රංගපාවලා හිටියේ. ඊට පස්සේ මම තීරණය ගන්නවා ඊට පස්සේ වේදිකා නාට්‍ය. වේදිකා නාට්‍ය කීපයකට රංගපාලා තියෙනවා. ඉතින් මම තීරණයක් ගත්තා දැනට සුගතපාල් සිල්වා මහත්මයාගේ මරාසාත් විශිෂ්ටම වේදිකා නාට්‍ය. විශිෂ්ට වේදිකා නාට්‍ය. ඉතින් ඒකෙන් වලින් අයින් වෙනවා. අයින් වෙලා ගුවන්විදුලි නාට්‍ය ශිල්පියෙක් හැටියටත් විස්තර විචාරකයෙක් හැටියටත් වැඩ කරගෙන ගියා. සහ හඬ කැවීම් ශිල්පියෙක් හැටියට. මගේ තියෙන තියරි එකක්. න්‍යායක් තියෙනවා. ඒ තමයි ස්විච් on ස්විච් ඔෆ් කියන න්‍යාය. ඒ කියන්නේ දැන් මම උදේ ගෙදරින් එළියට බැස්සට පස්සේ තමයි දැන් වැඩට යනවා නම් බැංකුව ඔලුවට එන්නේ. එතකන් ගෙදර. ඔව්. දැන් මම නීතියක් දාලා තිබුණා මගේ ළමයින්ට කියලා මම කියන්නේ බැංකුවේ වැඩ කරපු අයට පහෙන් පස්සේ කිසි කෙනෙකුට මගේ මොබයිල් එකට කතා කරන්න බෑ.
ඒ කියන්නේ කතා කරලා මොන හරි උපදේශයක් හරි මොකක් හරි කියනවනම් ඒ කියන්නේ පැයටයි වැඩ කරලා නැහැ කියන්නේ. ඒ මගේ තියරි. ඊට පස්සේ බැංකුවට ගියාට පස්සේ මට ගේ අමතකයි. බැංකුවේ වැඩ. ඒක ස්විච් ඔෆ්. ඔය ගෙදර ස්විච් ඔෆ්. ඊට පස්සේ දැන් අපි හිතමු දැන් 2:30ට මැච් එකක් තියෙනවා කියලා. 2:30ට ගෙත්තාරාම මැච් එකක් ගන්න තියෙනවා. ඒක මම බාර අරගෙන තියෙනවා. එතකොට මම half day එකක් දානවා. half day එක 12 මාට පටන් ගන්නවා. එතකම් මම මැච් එක ගැන හිතන්නේ නැහැ. බැංකුවේ වැටි කරලා මොකද මේ බැංකුවේ එක අත්සනක් හරි වැරදුනොත් ඉතින් එක්කෝ යකඩු කූරු ගණන් කරන්න වෙනවා. එහෙම නෙවෙන්නේ. ඊට පස්සේ 12 මාට වෙනවම කනවා. කාලා ආවිල්ලා ආපහු වාහනේ මැච් එකට වාහන නගින්න යනකොට තමයි ඔන්න මැච් එක ඔලුවට එන්නේ. එතකොට බැංකුව අමතකයි. ඔව්. එතකොට තමයි සනත් ජයසූරිය මැච් ඊට ඉස්සෙල්ලා මැච් එකේ කීයක් ගැව්වද මේ මයිල ජාබන කුමාර සංගක්කාර මොනවද උනේ අරවා මේවා ඒව තමයි ඔලුව වැඩ කරන්නේ. මම අනිත් එක්ක විස්තර ਵਿਚාරයකට යනකොට මම කවදාවත් පොතක් පැන්සලක් කොලයක් කිසි දෙයක් ගෙනියන්නේ නැහැ. දැන් නම් ඇත්තටම මේ ෆෝන් එකේ ඉතින් ඔය ඒ දේවල් ගන්න පුළුවන්. නමුත් ඒ නැති කාලේ වුණත් ගෙනියන්නේ නැහැ. මොකද මම විශ්වාස කරන දෙයක් තමයි විස්තර ਵਿਚාරය කියන්නේ විස්තර ਵਿਚාරය. ඒ වෙලාවේ වෙන දේ කීම. එහෙම නැතුව මේ 1960 ගණන් වලට ගිහිල්ලා 70 ගණන් වලට ගිහිල්ලා අරයා ගහපු ගණන් මෙයා ගහපු ගණන් ඒ වෙලාවට වැඩක් නැහැ. ගුවන්විදුලි විස්තර ਵਿਚාරේ. ඒ නිසා මම පොතක් පැන්සලක් ගෙනියන්නෙත් නැහැ. මම ස්කෝ බෝඩ් එක බැලුවා. ඉතින් අර විස්තර ਵਿਚාර කරන තැන ස්කෝ කරන කෙනෙක් ඉන්නවා. ස්කෝ බෝඩ් එක බැලුවා කවුද ගහන්නේ කියලා බැලුවා. ඒ ගැන විස්තර ਵਿਚාරේ පටන් ගත්තා. එහෙම දැන් බෝලේ දැම්ම දැන් ගැව්වා මෙන්න මෙතනට ගියා මෙන්න ගත්ත බෝලේ මෙන්න මෙතන දැම්මා දැවි ගියාද නැද්ද ඒ ටික තමයි කියන්න ඕනේ. ඒකයි ඒ වෙලාවේ වැදගත් සහ ස්කෝර් එක. ඒ හැම පන්දුවෙන් පන්දුවටම ස්කෝර් එක කියන එක මම සාමාන්‍යයෙන් කරන දෙයක්. දැන් ඊට පස්සේ මැච් එක ඉවරයි. අයියෝ අපරාධය අපි පෙරදුනේ අරකයි මේකයි එහෙම ඒව මට බලන්න මගේ වෘතියනේ මං කරේ. මම ප්‍රේක්ෂකයෙක් හැටියට ගෙදර බැලුවා නම් ඔන්න මට දුක හිතෙනවා මේ අපරාධි මැච් එක පෙරදුනා නැත්තම් දින්නවා තව ගන්න දිනුනා අරවා මේමයි අපරාධය අර එක අවුට් උනේ මෙයා අවුට් උනේ එහෙම කියලා කියන්නේ. ඊට පස්සේ උනාට පස්සේ ඔන්න ගෙදර. එතකොට කෝල් එක දීලා අහනවා කණ්ඩ තියනවද රැට? කණ්ඩ ගේන්න ඕනේ. එතකොට තමයි යන්නේ. දැන් ඔබ ඔහොම කියනකොට කමල්ලයි මට හිතෙනවා මේ ඔබ ලයිෆ් එක ඩ්‍රාෆ්ට් කරනවා කියලා. අනිවාර්යයෙන්. ඒ ඩ්‍රාෆ්ට් එක ඇතුලේ ඔබ සමහර විට දැන් මේ කියපු කරුණු කාරණාත් එක්ක මම කියනවා ඔබ සමහර අවස්ථාවන් දැහැ ගන්නවා කියලා. අනිවාර්යයෙන්. දැන් ඒක කවුරු හරි අර්ථ දැක්කුවොත් ඔබ ඒ දැහැගන්නේ කපටිකමට කියලා. කෙනෙකුට කියන්න පුළුවන්. නමුත් මම හිතන්නේ මෙහෙමයි. මට දෙයක් දැහැ ගන්න නම් මට ආත්ම විශ්වාසයක් තියෙනවා. මම ජනකගෙන් දෙයක් දැහැ ගන්නව නෙමෙයි. මට එන අවස්ථාවක් මම දැහැගන්නේ. මොකද මම මේක දැහැගත්තේ නැත්නම් මගේ උරහිස පව් කරපු ගමන් ඒ අවස්ථාව දැහැගන්න තව 1000ක් පොලිමේ ඉන්නවා. ඒ නිසා මගේ ඉදිරියට එන අවස්ථාව මම බාර ගන්නවා. ඒ බාර ගන්න මට ආත්ම විශ්වාසය තියෙනවා. ඔව්. ඒක ඕන දෙයක්. දැන් මම කවදාවත් මම බාරගන්නේ නැහැ සින්දුවක් කියන්න. මොකද මට ඒක බෑ. ඒක මම හොඳටම දන්නවා. ඉතින් දැන් ඔය චැට් ෂෝස් වලට ගියාමත් ඔය මේ වලදී සින්දුවක් කියන්නේ මම කවදාවත් ජීවිතේට කියන්නේ නැහැ. කිව්වොත් එහෙම වෙන්නේ මෙතෙක් කල් තිබුණු නමක් නැතු වෙන එක. ඒ නිසා ඒව දැහැගන්නේ නැහැ. මම ජනක කුඹුකේට තියෙන අවස්ථාව දැහැගන්නේ නැහැ. මම තව කාටවත් තියෙන හැබැයි මගේ ඉදිරියට ඇවිල්ලා මේක කරන්න පුළුවන්ද කියලා ඇහුවොත් ඔව් පුළුවන්. මේක තියෙනවා. දැන් ඒ කියන්නේ දැන් ඔබ දැන් වෘත්තීය ජීවිතයේ දැන් ඔබ ගත්තොත් ඊටාම ඒ කියන්නේ හරි ස්ට්‍රෙස් නේ. ඔව් අනිවාර්යයෙන්. බැංකුවක් කියන්නේ හරිම ආතතියක් ඇතිවන විෂය පද්ධතියක් ඒක. එතකොට ඒකෙන් අත මිදෙන්නද ඔබ මේ කලාව ඊට පස්සේ භාවිතයට ගන්නෙ? ඒක ඇත්තක් තියෙනවා. දැන් මට තිබුණේ බාහිර වෙලා අවසාන කාලය වෙනකොට මේ විකුණුම් අංශය. මගේ ගාව විකුණුම් නිලධාරීන් 250ක් හිටියා මුළු ලංකාවෙම. ඒ හැම කෙනෙකුටම ටාගට් එකක් තියලා තියෙනවා. මෙච්චර තැන්පත් ප්‍රමාණයක් ගේන්න ඕනේ, මෙච්චර ලීසින් ප්‍රමාණයක් ගේන්න ඕනේ කියලා. ඔය ඒක හැම එක්කෙනා ගැනම මට වෙන වෙනම බලන්න ඕනේ. බලන්න වෙලා තිබෙනවා. මම ඇත්තටම කියන්නද දැනක මම ඇත්තටම රංගපෑවේ බැංකුවේ. ඇයි ඒ කියන්නේ? මම සාමාන්‍ය හරි බොහොම මේ කාරුණික කෙනෙක්. ඒක අපේ
හැමදෙනාම දන්නවනේ ඔබ ඇසුරු කරන හැමෝම ඒක දන්න කාරණාව. නමුත් බැංකුවේදී මම එහෙම නැහැ. මම බැංකුවේදී තාමත් අර මාලන් බ්‍රැන්ඩෝ වගේ චරිතයක් රඟපානවා. ගෝඩ් ෆාදර් වගේ එහෙම නිකන් මරකමක් නෙමෙයි. නමුත් මම හරි තදින් හිටියත් සියලුම මගේ ගාව වැඩ කරන සේවකයෝ හරි බයයි මට. මොකද මම ඒ වෙලෙම බනිනවා. හැබැයි මම කවදාවත් ඒක එතනින් එහාට ගෙනියන්නේ නැහැ. නමුත් බනිනවා ඒ නිසා මේ ඒක රංගපෑමක් ඇත්තට. මම මගේ මතකයේ හැටියට ළමයි 63 දෙනෙක්ගේ සේවය නවත්තලා තියෙනවා. නැත්නම් අස් කරලා තියෙනවා සේවය. ඒ ඔක්කොම මගේ ලොකු පුතාගේ වයසේ අය. ඒ ඇවිල්ලා හැන්දෑවට ගෙදර ඇවිල්ලා තේ කොප්පයක් බොනකොට මට හරි දුකක් දැනෙනවා. නමුත් එහෙම නොකරනම් ඒගොල්ලෝ හැදෙන්නෙත් නැහැ. ආයතනයේට සේවයක් වෙන්නෙත් නැහැ. මගේ න්‍යාය ආයතනය පළමු. දෙවනියට එන්නේ පුද්ගලයෝ. පුද්ගලයෝ නෙවෙයි වටින ආයතනය. Taman සේවය කරන ආයතනය. ඒ ආයතනයේ ඉන්න අයව ඒ විදිහට හදා ගන්න ඕනේ. හදා ගන්න බැරි මට තියෙනවා දැන් ජනකට තියෙන රංගන කුසලතාවය ඔබට සමහරවිට පරිපාලනය නැතු වෙන්න පුළුවන් නේ. එතකොට ඔයා තේරුම් ගන්න ඕනේ මට පරිපාලනය කියවන්නේ නැහැ. මම රංගනය තමයි හොඳ මට. ඒකෙන් තමයි මට ඉදිරියට යන්න පුළුවන් කියන්නේ. ඒකේ ළමයි තේරුම් ගන්න ඕනේ. ඒක තේරුම් ගැනීම තමයි මගේ රාජකාරිය. ඒකයි මම රඟපානවා කියන්නේ. දැන් එතකොට දැන් කමල් අයියා දැන් ওই වෘත්තීය ජීවිතයේට දැන් මේ කලාව ඇතුලේ ලබාගත් අත්දැකීමුත් ඒ වෘත්තීය පෝෂණය කරන්න ඉවහල් කරගත්තා. අනිවාර්යයෙන්ම. මොකද හේතුව මම අලවියන්සේනේ හිටියේ. අලවියන්සේ ඉතින් ගනුදෙනු කරන්නේ රූපවාහිනිය, ගුවන්විදුලිය සහ පුවත්පත් සමග. ඒ කියන්නේ ඇඩ්වර්ටයිස්මන්ට්ස් අරවා මේව. එතකොට මම දන්නවා රූපවාහිනිය හරි ගුවන්විදුලි තප්පර 30ක වෙළඳ දැන්වීමකට වොයිස් කරන්න ඕනේ කවුද කියලා. මේ ඇඩ් එකට හරියන්නේ මේ වොයිස් එක කියන එක මම දන්නවා. මම මේ පුද්ගලිකවත් එයාව දන්න නිසා මට පහසුයි. ඒ නිසා මම තක්ගාල ඒජන්සියට කියන්නේ මෙයාව ගන්න මේකට වොයිස් කරන්න, මෙයාව ගන්න මේකට වොයිස් කරන්න. ඒ විදිහට තමයි. ඉතින් ඒක ඒ අත්දැකීම මම සෑහෙන දුරට මොකද මේ මට ඇඩ් එකක් දැක්කහමත් කියන්න පුළුවන් මේක මේකට හරියන්නේ නැහැ කියලා. ඒ කලාවෙන් ගත්ත දැනුමෙන් මම මේක මෙහෙම වෙන්න බෑනේ. මේක මෙහෙම වෙන්න බෑ. මේක අතාත්විකයි. ඒ නිසා ඒක මෙන්න මේ විදිහට ගන්න. කියලා එහෙම සමහර ඔය ඒජන්සි ඔය කොපි ලියන අය නැත්නම් ක්‍රියේටිව් ඩිරෙක්ටර්ස් අතේම මගෙත් එක්ක පැයක් ගණන් වාද කරගෙන තියෙනවා. වාද කරන්න දෙයක් නැහැ. ඉතින් මට ඕන දේ දෙන්න ඕනේ. මම හිතන්නේ දැන් මේක අහන්න සුදුසුම කෙනා තමයි කමල් අයියා. දැන් අපේ කලාව පරිහරණය කරන විශේෂයෙන්ම මේ අපි සම්භාව්‍ය මට්ටමේ නිර්මාණකරුවෝ ගත්තොත් ඔය මාකටිං කියන කෑල්ල ඒගොල්ලෝ අතහැරියා. තමන්ගේ කෘතිය ගැන විතරයි සැලකිලිමත් උනේ. අපිට ඒ උදාහරණ ගණනාවක් කියන්න පුළුවන්. දැන් මාකටිං කොච්චර වැදගත් වෙනවද ආර්ට් එකට? ආර්ට් එකට විතරක් නෙවෙයි මුළු ජීවිතේම මාකටිං ඕනේ. මාකටිං නැතුව අමාරුයි. පවතින්න අමාරුයි. ඉන්න පුළුවන්. පවතින්න අමාරුයි මිනිහෙක් හැටියට. ඒ කියන්නේ මනුෂ්‍යෙක් හැටියට සමාජයේ මම තව එක දෙයක් කියලා මම එතෙන් එන්නම්. මම විශ්වාස කරන දෙයක් තමයි ඕනෑම මනුස්සයෙක් සමාජයේ කැපී පේන්න ඕනේ. කැපී පේන්නේ නැත්තම් ඔය ජීවත් වීම වෙලක් නැහැ. ඔහේ නිකන් පතෝලයක් වගේ ඉඳලා මොකටද? පතෝල වෙන්න බෑ. ඒකෙන්ද කැපී පේන්න ඕනේ. කැපී පේන්න නම් මාකටිං තියෙන්න ඕනේ. මම ඒකට උදාහරණයක් කියන්නම්. දැන් සුගතපාද සිල්වා කියන්නේ මේ රටේ හිටිය විශිෂ්ටතම නාට්‍යවේදියෙක්නේ. අනිවාර්යයෙන්. එතුමගේ මේ අවසාන නිර්මාණය මරාසාද්. ඒක සෑහෙන කාලයක් පෙරම් පුල්ලා මාස 6ක් තිස්සේ අපි රිහර්ස් කරලා ඕක අන්තිමට වේදිකා ගත කරේ. විශිෂ්ට රංග ශිල්පීන් ගණනාවක් හිටියා. එතකොට මේ කොමරි නළු නිළියෝ 65ක් විතර සහභාගී වෙච්ච නාට්‍යයක්. ඉතින් අනිත් එක මෙව්වත් ඔක්කොම සෙට් එකත් ඔක්කොම මහා දැවැන්ත නිර්මාණයක්. ඉතින් ඕක කොළඹ දිව්වේ ෂෝස් දෙකක් විතර මට මතක හැටියට බදුල්ලේ හරි බණ්ඩාරවල හරි ෂෝ එකක් තිබුණා. ඉතින් මට තේරුණා මේක ගෙනියන්න අමාරුයි කියලා. ඉතින් මම එක දවසක් කිව්වා කාරණා දෙකක් කිව්වා. එකක් කාස්ට් එක අඩු කරන එක. ප්‍රධාන චරිත ටික තියලා කාස්ට් එක අඩු කරලා එතකොට යන වියදම අඩු වෙනවනේ. එහෙම නැත්තම් අපි මේක දුවවන්න මෙන්න මෙයාට බාර දෙමු කියලා කෙනෙක්ගේ නමක් කිව්වා. කිව්වා විතරයි සුගත් අයියා මට නොගහපු ටික විතරයි.
ඔබ මාව කන්නද හදන්නේ මගේ නිර්මාණය කන්නද හදන්නේ කියලා. ඉතින් එයා තේරුම් ගත්තේ නැහැ. මරාසාත් කියලා යන්නේ සුගතපාද සිල්වාගේ නිර්මාණයක් මිසක් අරයාගේ නිර්මාණයක් හැටියට නෙමෙයිනේ. එයා කරන්නේ ඕගනයිසර්ස්ලා හොයන එක. ඒක සේල්ස් කටයුත්තක්. ඒ සේල්ස් කරන්න එයාට පුළුවන් කියන එක අපි දන්නවා. හැමෝම දන්නවා. ඒ නම කිව්වොත් ඔය සේල්ස් ඔක්කොම දන්නවා. ඉතින් එහෙම එකේ එහෙම නොකර ඉතින් අන්තිමට මරාසාත් අපරාධ එවැනි නිර්මාණයක් ජනතාව අතරට ගෙනියමනේ වැදගත් වෙන්නේ. ඕනම හොඳ නිර්මාණයක් ජනතාව අතරට යාම වැදගත් වෙනත් දේවල් නෙමෙයි. ඉතින් අවසානයේදී ඒක එහෙම වුණේ නැහැ. ඉතින් ඒ වගේ විශිෂ්ට ගණේ නිර්මාණකරුවෝ තමන්ගේ නිර්මාණය ඔළුවේ තියාගෙන අවුරුදු ගාණක් හදලා ඒක අර වැදුවට පස්සේ ඒක නිර්මාණය කරාට පස්සේ අන්තිමේදී එක දර්ශනයක් නැත්තම් දෙකයි. යන්නේ නැහැ. ඉතින් ඒකට මාකටිං තියෙන්න ඕනේ. මම කියන්නේ මේක මේ අර මේ මාකටිං කරනවා කියලා මේ විකුණනවා කියන එක නෙමෙයි. මිනිස්සුන්ට අලවන්න ඕනේ. මිනිස්සුන්ගේ හිතවල අලවන්න ඕනේ. මෙන්න මේක තියෙනවා කියලා. ඒක හරි ලස්සන වචනයක්. මිනිස්සුන්ගේ හිතවල අලවන්න ඕනේ. ඇලවුවට පස්සේ ගලවෙන්නේ නැහැ. අපි දැන් සුපර් මාකට් එකට ගිහිල්ලා භාණ්ඩයක් හොයාගෙන ගිහිල්ලා නිකන්නේ. කරත්තේ තල්ලු කරගෙන ගිහිල්ලා යන ගමන් මේක දැක්ක ගමන් ගන්න ඇයි මේක හිතේ ඇලවිලා තියෙන්නේ. මේ පිටි කිරියක ඇලවිලා තියෙන්නේ. මේ නූඩල්ස් එක ඇලවිලා තියෙන්නේ. ඒක තමයි කරන්න ඕනේ. ඒක කරන්න පුළුවන් ක්‍රම අනන්ත අප්‍රමාණ තියෙනවා. දැන් ඒවා භාවිත කරන්නේ නැති එක තමයි ප්‍රශ්නේ. මම හිතන්නේ ඒ යුගයේ හිටපු නිර්මාණකරුවෝ එහෙම හිතේ ඇලෙව්වා නම් තමන්ගේ නිර්මාණය අද දවසේ මේ ඛේදවාචකේ වෙන්නේ නැහැ නේද? කලාකරුවට වෙන්නෙත් නැහැ මේ ඛේදවාචකේ. ඒක තමයි වෙන්නේ. මොකද දැන් එහෙම ඇලවලා තිබ්බනම් මිනිස්සු කලාව හොයාගෙන එනවා. හොඳ නිර්මාණ හොයාගෙන එනවා. නේ? ක්ලාසිකල් දේවල් පිටිපස්සේ මිනිස්සු එනවා. දැන් අද දවසේ ඒවා නිකන් මේ වල් බිහි වෙලා තියෙන්නේ එදා ඒ මාකටිං කැම්පේන් එක නොකරපු නිසා කියලා මම හිතනවා කමල්ලාය කියන එක මමත් අනිවාර්යයෙන්ම පිළිගන්නවා. ඒක තමයි හේතුව. නිවැරදි කැම්පේන් එකක් තිබුණා නම් ඒක අද වෙනකොට ඒක සෑහෙන මට්ටමකට ඩිවෙලොප් වෙලා තියෙනවානේ. මම කියන්නේ ඒ කාලේ බැරි වුණා නම් මේ කාලේ හරි ඒක කරන්න ඕනේ කියලා. කියන්නේ අඩුම ගානේ දැන් සෝෂල් මීඩියා එක මෙච්චර පවර්ෆුල් නම් සෝෂල් මීඩියා එක ඇයි පාවිච්චි කරන්නේ නැත්තේ? හොඳයි කමල්ලාය. දැන් කමල්ලාය වතාවන් ගණනාවක කිව්වා මේ ඉතිහාසයේදී මේ එළියට දාපු අවස්ථාවක් සෑහෙන තියෙනවා. මම මේ ආපහු පොඩ්ඩක් පස්සට අදින්න වැඩි මේ එහෙම තව නිකන් රසමුසු තැන් තියෙනවද ජීවිතේ අමතක නොවෙන එහෙම එළියට විසි කරපු තැන්? මගේ පළවෙනි හඬ කැවීම ඩබින් එක. ඒ කාලේ මම ගුවන්විදුලියේ ඉතින් එන වැඩ කියන්නේ ඒ කාලේ ඉතින් මේ හරි ජනප්‍රියයි මේ නාට්‍ය ශිල්පයේ කැරේ ජනප්‍රිය නිසාම ටයිටස් තොරවත්ත මහත්තයා මට පණිවිඩයක් එවලා තිබුණා. සිටුවර මොන්ත ක්‍රිස්ටෝ කවුන්ටර් මොන්ත ක්‍රිස්ටෝ සිංහලට මොන්ත ක්‍රිස්ටෝ චරිතයට. මම ඉතින් මම යන්නෙත් ඉතින් ඒක ආරංචි ආවම ටයිටස් තොරවත්තට මාව නැතුව බෑ. එහෙම හිතාගෙන තමයි ඒ හිතාගෙන යන්නේ. ඒ කාලේමනේ තරුණ මදයනේ ඒක. ඒ යනවා දැන් ඉතින් පොඩ්ඩක් කරදර. උණකින් යන්නේ. ඔව් උණකින් යන්නේ නිකන් අමුතු ගමනකුත් එක්ක නිකන් ගිහලා රූඩිට මම ටයිප් උඹද මේ කමල් දේශප්‍රිය කියන්නේ. එතනින්ම පොඩ්ඩක් වැටුණා. ඒ කියන්නේ මෙයා මේ මාව දන්නේ නැහැ. කවුරු හරි කියලා මේ ගන්නෙ. අර පැත්තට ඵලයක්. ටයිටස් මහත්තයාගේ භාෂාව එහෙමනේ. ඔව් ඒක මේ තරහට කරන යන්නේ නෙමෙයි. ඒක බොහොම ආදරෙන් කියන දේ. ඔන්න ඔය ඉන්නේ වෙන්නනවා දැන් මොන්ත ක්‍රිස්ටෝ. ඔන්න ඔකට ඔය තියෙන ඔය දෙබස දාපන්. දැන් රිහර්සල්. දැන් ඒ කාලේ මේ වගේ තාක්ෂණය ඉහළත් නෑ අර ලූප් එක දුවන්නේ අර සෙලුලයිට් පටිය දුවන්නේ. ඉතින් මොනවාද ඉතින් මම හිතාන හිටියට මම පොර කියලා අතන අර මිනිහා කට අරනකොට මං කට වහගෙන ඒ මිනිහා කට වැව්වහම මම කට ඇරගෙන ඊට පස්සේ කොහොම හරි අමාරුවෙන් කට ඇරලා කට වහලා මේක ඇතුළට දැම්මාම කිසිම හැඟීමක් නැහැ නිකන් ඔය කිසිම මොඩියුලේෂන් එකක් මොකුත් නැතුව ඩයලොග් එක 10 පාරක් විතර කරා. හරියන්නේම නැහැ. දැන් මට තීන් දාඩිය දාලා AC එකේ අරෙන්නේ. ඉතින් අර පැත්තේ ඉඳගෙන ටෝක් බෑක් එක දාලා තමයි උඹ කියලා ඉතින් අර කියන වචන කීපයක් කියලා ඔය මගුල කරන්න බෑ පැහැපන් දොට්ට මම බැලුවා. අර මම ආපහු බැලුවා. උඹට තමයි කියන්නේ. පැහැපන්. ඕක සිද්ධ වෙනකොට දවල් 12 මාර විතර වෙනවා. මම දැන් දන්නවා දැන් කොහොම හරි එළියට ආවා. එළියට ආවම ඒ රූපවාහිනියේ මේ එළියට ආවම මේ එතනින් හැරිච්ච ගමන් කැන්ටිමට යන්න තියෙනවා. මම දන්නවා දැන් එයා කණ්ඩ එනවා කියලා මට නිකන් දැනුණා. ඔන්න ආව එළියට. දැන් මාව දැන් උඹට මම යන්න කිව්වනේ. මොකද මෙතන කරන්නේ? කොහොමද කණ්ඩ ඉන්නේ?
කන්න වරෙන් කියලා මගේ දැන් කරටත් අදාගෙන දැන් ගිහලා මටත් එයාම සල්ලි දීලා කැම්පි ගන්නකො තරම් දීලා අපි දෙන්න දැන් කනසලා දැන් අර කතා මොකුත් නැහැ වෙන කතා කී දැන් කනවා අපේ අම්මා ගැන කියනවා අරවා මේවා ඔය දන්න දැන් මගේ හැබැයි අරමුණ යටි අරමුණ වෙන එකක් මම අවසන් බත් දෙකට විතර එනකොට මකට මාත්‍ය පොඩි එකක් කරමුද මොකද අරක තව එකපාරක් මම try කරන්න ඒක බැරි වුණොත් මම වෙලවල දාන්න එයා ඒක ගත්තේ යාට චැලෙන්ජ් කරා වගේ අභියෝග කරා වගේ ඔබ මට චැලෙන්ජ් කරනවාද කියලා ඒ වටේ ඉන්න අය මෙන්න මේ කියලා මෙයාක මට චැලෙන්ජ් කරනවා වරේ බලන්න මෙයාගේ මම මෙයාට දෙන්නම්කෝ අපේ අය දන්නේ නැද්ද ඉතින් බාගෙට කකා හිටිය බත්පත හොදලා දාලා අත් දෙක හොදගෙන ආවා ගහන්න පුළුවන් නම් ඉතින් ඔත්ත පිටින් එනවනේ මට දන ගැස්සෙනවා බලන්න ආවා ඇවිල්ලා හැබැයි මට එක වාසියක් තිබුණා මම අර 10 පාරක් විතර කරපු ඉඳ පළවෙනි ලයින් දෙක මට කටපාඩම් ඒකෙන්ද පිටපත බලන්න ඕනේ නැහැ මම දෙක ටක් ගාලා දැම්මා ෆස්ට් එකේම දැම්මා ඒ ලයින් එක දැම්මා දැන් දෙවෙනි ලයින් එක දාපන්කෝ හැබැයි එතකොට මට දැන් අර පළවෙනි ලයින් එක දැම්මට පස්සේ මට ආව කොහෙදෝ නැති අර එන ගටක් ආවා ඊට පස්සේ මම විනාඩි 45 පැයෙන් ෆිල්ම් එකම ඩබ් කරා ඩබ් කරාට පස්සේ මං ඉන්න තැනට ආවා ඇවිල්ලා මගේ කටලත් දාගෙන මට කිව්වා උඹ වැඩෙක් තමයි කියලා ඒවා මේ ඇත්තටම ජීවිතේ හරිම මේ එහෙම කිව්වහම ටයිටස් වලටවත් වගේ මහත්තයෙක් එහෙම කිව්වහම ඊට පස්සේ ඉතින් මම දන්නවා මගේ ආත්ම විශ්වාසය මට ප්ලස් නේ ඊට පස්සේ මම දන්නවා මට ඕන දෙයක් දුන්නොත් මට කරන්න පුළුවන් මම තමයි ඒක උනේ හොඳයි කමල්ලේ අපි දැන් ආපහු වෙමු පොඩ්ඩක් ක්‍රිකට් ක්‍රීඩා විස්තර විචාරක පැත්තට දැන් රටවල් කීයට වගේ සංචාරය කරලා තියෙනවද රටවල් මම හිතන්නේ මං ගිහිල්ලා නැත්තේ සිම්බාබ්වෙට විතරයි ක්‍රිකට් ගහන රටවල් වලින් ඒ අවස්ථාව හම්බුන්නේ නෑ සිම්බාබ්වෙට යන්න බැරි වුණා අනිත් රටවල් වලට නම් ගිහිල්ලා තියෙනවා දැන් මේ වර්තමානයේ ඉන්න ක්‍රිකට් ක්‍රීඩා විස්තර විචාරකයින්ට මේ තාක්ෂණ භාවිතය කියන එක කොච්චර අවශ්‍යයිද මේ කියන්නේ ක්‍රීඩාව මේ විස්තර විචාරය කිරීම සඳහා අනිවාර්යයෙන්ම ඒ කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ තාක්ෂණය ඒ කියන්නේ පාරක් ගැව්වා මේ ගහව පාර මොකද්ද කියන්නේ ඒ පන්දු කොතෙන්ද ගියේ කියන්නේ ඇයි ඒක උඩ පන්දුවක් උනේ ඒක පන්දුව ස්ලෝ බෝල් එකක්ද නැද්ද එහෙම නැත්නම් එයාගේ පිට හැරවුණු පැත්ත වැරදිද ඒ වගේ දේවල් කියන්න පුළුවන් වෙන්න ඕනේ ඒක හැබැයි වඩා වැදගත් වෙන්නේ ජනක මේ රූපවාහිනී විස්තර විචාරයේදී ගුවන්විදුලි විස්තර විචාරයේදී ඒ ටෙක්නික්ස් දැනගන්න ඕනේ නමුත් ඒවා කියවනවාට වඩා ගුවන්විදුලි විස්තර විචාරයේදී අපි කරන්න ඕනේ මේ චිත්‍රය මැවීමනේ. ඔව්. අහගෙන ඉන්න කෙනාට චිත්‍රය මවන්න ඕනේ. පන්දුව එන්නේ කොහමද? කොච්චර වේගයෙන් එනවද? මොන පාරද ගැව්වේ? කොහමද යන්නේ? අතරට යනවද? අතර මැදදී නවත්තනවද? එහෙම. නමුත් රූපවාහිනියේදී විස්තර විචාරකයෙක් නෙමෙයි ඕනේ. විස්තර විශ්ලේෂකයෙක් ඕනේ. ඇනලයිසර් කෙනෙක්. එයා කියන්නේ දැන් මොකද එයා දෙන රූපේ විතරයි කතා කරන්න පුළුවන්. එයාට බෑ මේ දැන් මේ බැට්ස්මන්ව පෙන්නගෙන ඉන්නකොට එයාට බෝලර් ගැන කතා කරන්න බෑ. බැට්ස්මන් ගැන කියන්න ඕනේ. එයාගේ බැට් එක ගැන කියන්න ඕනේ. අත්ආවරණ ගැන කියන්න ඕනේ. ඒවා තමයි දැනගන්න ඕනේ. ඒක තමයි ගොඩක් දෙනෙක් හිතනවා ගුවන්විදුලි විස්තර විචාරය අමාරු කියලා. ගුවන්විදුලි විස්තර විචාරය ලේසි. අමාරු රූපවාහිනිය. ඇයි විශ්ලේෂණය කරන්න. ඒකට ටෙක්නික්ස් දැනගන්න ඕනේ. ටෙක්නික්ස් දන්නේ නැත්නම් කරන්න බෑ. මොකද වැඩි ගොඩක් ග්‍රැෆික්ස් දෙනවනේ. ඔව්. බෝලේ පතිත වෙච්ච තැන රතු පාට කහ පාට කොළ පාට ඩොට් දාලා දානවා. එතකොට ඒක දැනගන්න ඕනේ. මොකද්ද මේ කියන්න හදන එක. නෝ ඩිරෙක්ටර් කියන්නේ නැහැ කනට මෙන්න මේක දෙනවා මේක කියපන් කියලා කියන්නේ නැහැ. එයා දෙනවා මේ ග්‍රැෆික් එක දෙනවා කියලා කියනවා. කිව්වහම අපි දැනගන්න ඕනේ මේ මොකද්ද මේ ග්‍රැෆික් එකෙන් පෙන්වන්න හදන්නේ කියන එක. දැන් කමල්ලා දැන් ලෝකේ ඉන්නවනේ ක්‍රිකට් ක්‍රීඩා විස්තර විචාරකයන් ගණනාවක්. දැන් ඔබ ගරු කරන අයත් ඇතිනේ. ඔබ වඩා ගුරු කොට සලකන ක්‍රිකට් ක්‍රීඩා විස්තර විචාරකයින් නැතිනේ ලෝකේ. ඔව් ගුරු කොට සලකන කියන්නේ ඇත්තටම ගුරුවරයෙක් වුණා අපිට එකවරක් ටෝනි ග්‍රෙග් මහත්මයා. එයාව ගෙන්නුවා මේ රූපවාහිනිය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා ඉන්දියා ටෙස්ට් තරඟ වලට වෙනමම ගෙන්නුවා. අපි කොමෙන්ටරි කරන අතර එයා ඉංග්‍රීසියෙන් කරනවා. ඊට පස්සේ අපි යාගෙන් ඉල්ලුවා එක දවසක් මේ අපිට පොඩ්ඩක් මේක ගැන පොඩි දැනුවත්භාවයක් දෙන්න කියලා. ඉතින් එයාට තිබුණු අත්දැකීම් එක්ක ඉතින් එයා අපි හිටන හෝටලයට ඇවිල්ලා පැය දෙකක විතර අපිත් එක්ක මේ බොහොම සුවද සාකච්ඡාවක් කරේ මෙන්න මේ දේවල් වෙන්න ඕනේ මේ දේවල් වෙන්න ඕනේ කියලා කිව්වා. ඒකේ තමයි එයා කිව්වේ බෝලේ උඩ ගිය ගමන්
ඒක 6ක්ද කැච් එකක්ද කියන එක උඹට වැඩක් නැහැ. ඔව්. ලකුණු 6යි කියපන්. ඔව්. මොකද උඹේ යුතුයකම වෙන්නේ ගෙදර කුස්සියේ පොල් ගගා ඉන්න කෙනාව ටීවී ගාවට ගෙන්නන එක. 6යි කිව්ව ගම එයා දුවගෙන එනවා. ඊට පස්සේ කැච් එකක් අවුට් වෙනවා. එතකොට උඹට බැන බැන යයි. ඒක අනන්ත අප්‍රමාණයක් කරනවානේ. මූ දන්න ක්‍රිකට් කියලානේ බනින්නේ. ඔව්. එහෙමයි බනින්නේ. වෙන එකක් කියලා නෙමෙයි. මූ දන්න ක්‍රිකට්. එහෙමනේ කියන්නේ. නමුත් ඒක තමයි වෙන්න ඕනේ. මොකද අපි හැමතිස්සෙම කරන්න ඕනේ රූපවාහිනිය ගාවට ප්‍රේක්ෂකයව තියාගන්න එක. එළියට ගෙලින්න එකව ගේන්න ඕනේ. ඒකයි. ඒ ටෝනි ග්‍රෙග්ට මම ඒ වගේ දේවල් අපිට කියලා දුන්නේ ගැන මගේ ගෞරවයක් තියෙනවා. මම බොහොම මේ ආස කරන්න අහන මේ නසර් හුසේන් තමයි මම කැමති අහන්න කමෙන්ටරි එක. ඒකට විශේෂ හේතුවක් තියෙනවද? ඔව් තියෙනවා කියන්නේ එයාගේ මේ බයස් නේ කියන්නේ එංගලන්ත ක්‍රීඩක වැරදි කරත් එයා කියනවා. අහන්න අකමැතිම ඉන්දිය ක්‍රිකට් විශ්ව විචාරකයෝ. හේතුව කියන්න ඕනේ නැහැ නේ මොකද කියලා. ඔව් දැන් ඒකනේ අර ඉස්සර කතාවක් තියෙනවා. දැන් සුනිල් ගවස්කා බැට් කරන්න ආවම ඒ කාලේ එයා එක රන්නේ ගත්තාම මේ විශ්වවිචාරක කියන්නේ කොහොමද නේද? 1 run for Sunil Gavaskar, now he is 99 runs short of his 100. 100 එක ගහලා ඉවරයි. ඒ තරන්නේ. ඒකයි. අද සමහරවිට කියන්නේ 4 runs for mother India. එහෙමයි කියන්නේ. ඒ නිසා දැන් ඒක ගොඩක් අඩු වෙලා. නමුත් ඉතින් තාමත් ඒගොල්ලන්ගේ ඒක තියෙනවා. ඒ වගේම දැන් කමල් අය ගරු කරන කවුද ඉන්න ක්‍රිකට් ක්‍රීඩකයින් හිටපු අය වෙන්න පුළුවන් වර්තමානයේ ඉන්න අය වෙන්න පුළුවන්. මම මෙහෙමයි. සාමාන්‍යයෙන් මගේ හැම ක්‍රිකට් ක්‍රීඩකයෙකුටම මගේ ගරුත්වයක් තියෙනවා. ඒ මොකද ලංකාවට ක්‍රිකට් ගහන්න ලේසියෙන් කෙනෙකුට බෑ. ඒකට සෑහෙන කැපවීමක් කරන්න ඕනේ. තමන්ගේ කාලය, ශ්‍රමය සහ ඒකම දරු පවුල් පවා කැප කරලා දැන් විශේෂයෙන් මේ දවස්වල ওই බයෝ බබල් එකේ ඉන්නකොට. ඒ ජෛව ආරක්ෂණ බුබුලේ ඉන්නකොට ඉතින් මාස ගණන් ඉතින් ගෙදරවත් යන්න බෑ. ඉතින් ඒ වගේ කැපවීමක් කරන ක්‍රීඩක හැම කෙනෙකුට මගේ ගරුත්වයක් තියෙනවා. හැබැයි කිසිම කෙනෙක් මගේ මිත්‍රයෝ නෙවෙයි. ඇයි ඒක එහෙම නොවෙන්නේ? ඒකට හේතුව මෙහෙමයි. මගේ වෘත්තීය මට්ටමේදී මට කවුරුත් මිත්‍රයෝ නැහැ. මිත්‍රයෝ මම තියාගන්නේ නැහැ. මොකද මිත්‍රයෝ තියාගත්තොත් වෘත්තීය කරන්න බෑ. අපි හිතමු මම ක්‍රිකට් ක්‍රීඩකයෙක්ගේ ළඟම මිත්‍රයෙක් එයා මගේ බබාලගේ උපන්දින සාදවලට එනවා මම එයාගේ බබාලගේ උපන්දින සාදවලට යනවා අපි එකට ට්‍රිප් යනවා ෆැමිලි පිටින් එහෙම වුණාම බඩ බැඳගත්තු මිත්‍රත්වයක් නැති වෙන්නේ ඊට පස්සේ එයා පිට්ටනිය මත කැච්චයක් අතෑරියොත් මම මොකද කරන්න ඕනේ එතකොට කියන්න වෙනවා ඔව් ඔව් දුර්වල බඳු රැකීමක් කියලා කියන්න වෙනවා එතකොට මිත්‍රයෙකුට ඒක කියන්න බෑනේ ඉතින් ඒක නිසා මේ මිත්‍රත්ව දැක්කාම මෙහෙම අත ඒගොල්ලෝ කමලයි කියනවා මම කියලා මමත් යනවා. එච්චරයි. ඊට එහා මේ වෙන සම්බන්ධකම් නැහැ. දැන් ඔය ගොඩක් ක්‍රීඩකයෝ මගෙත් එක්ක එකට මගේ බැංකුවේ වැඩ කරේ මගේ ඩිපාර්ට්මන්ට් එකේ. මම දන්නවා මේ ඔබ බොහෝ ක්‍රිකට් ක්‍රීඩකින්ව මේ බැංකුවට සම්බන්ධ කරගත්තා කියලා නේ. නමුත් එයාත් එක්ක තියෙන්නේ එවැනි දුරස්ත ගනුදෙනුවක්. මේ බැංකුවේදීත් මගේ වෘත්තියක් නේ. ඔව් ඔව්. මේකෙදිත් වෘත්තිය. ක්‍රිකට් විස්තර ਵਿਚාරේ. ඒ නිසා ඒගොල්ලොත් එක්ක විශේෂ සම්බන්ධකම් නැහැ. හොඳයි එහෙනම් මම මේ ප්‍රශ්නේ කමල් අයගෙන් අහන්න ඕනේ මොකද මට දැන් ඔබ ඔය ආසනෙන් නැගිටවන්න බෑ මේ ප්‍රශ්නේ අහන්නේ නැතුව. ඊට බන්දුල වර්ණපුරගේ ඉඳලා අනුර රණසිංහ දක්වාම ඒ හිටපු ඒ කාලේ ක්‍රිකට් ක්‍රීඩකයින් විශාල කැපවීමක් කළා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්. ඔවුන් පුහුණු වීම වලට ආවේ බස්වල. කලාතුරකින් කෙනෙකුට තමයි වාහනයක් බයික් එකක් තිබුණේ. මට මතකයි ලංකාව බී කරපු විශිෂ්ටම වේග පන්දු යවන්නෙක් වන ඩීඑල්එස් ද සිල්වා. පුහුණු වීම වලට ඇවිල්ලා ගෙදර යද්දී බයික් එකේ ඇක්සිඩන්ට් වෙලා කළුතර ප්‍රදේශයේදී ජීවිතක්ෂයටපත් වුණා. ඉතින් එවැනි විශාල කැපවීම් කළා වුන් මේ ගෙනාව තමන්ගේ ක්‍රීඩාව ඉතා ඉහළ ප්‍රමිතියකට. අර්ජුන රන්තුන්ගේ කාලේ දක්වා. ඔව් ඒ කියන්නේ ඒකේ ප්‍රතිඵලයක් මේ 96 අර්ජුන රන්තුන්ගේ නායකත්වයෙන් අපි මේ ලෝක කුසලානේ දිනාගන්නේ. හැබැයි අද වෙනකොට කමල්ලාගේ තත්ත්වය බොහොම වෙනස්. වෘත්තීය මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයෝ ඉන්නවා උන්ට විශාල මුදල් ලැබෙනවා සියලු ආර්ථික පහසුකම් තියෙනවා වෙනත් පහසුකම් තියෙනවා ඒක ඉතාම හොඳ දෙයක් ඒක විය යුතුමයි නමුත් අපි දිගින් දිගටම තරඟ පරාජය වෙනවා විනය පිරිහෙනවා ක්‍රිකට් අපේ මේ ප්‍රේක්ෂකයෝ ක්‍රිකට් ක්‍රීඩාව අතහැරලා යනවා ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩා විස්තර විචාරකයෙක් හැටියට කමල්ලාය මේක දකින්නේ කොහොමද
ඕක මෙහෙමයි මම විශ්වාස කරන තවත් තියරයක් තමයි DPF කියන්නේ. Discipline, punctuality and focus. හරිද? දැන් විනය තමයි ඊටාත්ම වැදගත් වෙන්නේ. විනය නැති කෙනෙක් කිසිම දෙයක් හරියට කරන්නේ නැහැ. අනිත් එක වෙලාවට වැඩ කරන්න ඕන. අනිත් එක තමයි ફોකස් එක. දැන් මම ක්‍රිකට් ක්‍රීඩකයෙක් නම් මම ක්‍රිකට් විස්තර විචාරකයෙක් නම් මම ફોකස් කරන්නේ විස්තර විචාරයේ මිසක් සෝෂල් මීඩියා එකවත් Facebook එකවත් නෙවෙයි. දැන් අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට ගොඩාක් වෙලා තියෙන්නේ එක අතකට බන්දුල්ලාගේ කාලේ මේ අනුරන්සිංහ අර්ජුන රන්තුංග දක්වාම මේ කාලේ වෙනකම්ම ඔවුන් වාසනාවන්තයි කියලා කියන්නත් පුළුවන්. ඒ මොකද ඔය සෝෂල් මීඩියා කියන අටමගලේ ඒ පැත්තට ගත්තොත් සෝෂල් මීඩියා කියන එක ඉතාමත්ම හොඳයි. ඉතාමත්ම හොඳයි හරියට පාවිච්චි කළොත්. හරියට පාවිච්චි නොකරන තාක් කල් තමන්ගේ ફોකස් එක යනවා. out of focus. ඒ කියන්නේ තමන්ගේ ඉස්සර හරියට පේන්නේ නැහැ. මම යන්නේ කොහෙද කියලා පේන්නේ නැහැ. පේන්නේ නැතුණාම මට ගමනක් නැහැ. ඒ නිසා ඒක තමයි මේ අලුත් තරුණ පරපුරට වෙලා තියෙන්නේ. ඕක ක්‍රිකට් ක්‍රීඩාවට විතරක් නෙමෙයි. ඕක අපි ලැබි නිසා, අපි ආස නිසා, අපි දකින නිසා ඕක හිතනවා. අනිත් හැම ක්‍රීඩාවටම තියෙනවා ඕක. අනිත් හැම ශාස්ත්‍රයකමත් ඕක තියෙනවා. දැන් ඔයයි මමයි රංගපාන ටෙලිනාට්‍ය ශාස්ත්‍රය බලන්නකෝ අරගෙන තරුණ නළු නිළියෝ කොහමද කියලා. ස්ක්‍රිප්ට් එක කියවන්නේ නැහනේ. ඒ වෙනුවට ෆෝන් එකනේ අතේ තියාගෙන ඉන්නේ. ඉතින් එහෙම තත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා ඒ අර විනය ඒ ફોකස් එක නැති වුණ ගමන් ඕනම දෙයක් ඔයාලට බත්පතවත් කන්න බෑ බත්පතට ફોකස් කරේ නැත්තම්. කෑවේ මොනවද කියලා දන්නේ නැහැ. ඉතින් ඒක එහෙමනම් අනිත් කරුණවලදීත් ඒක එහෙම තමයි. කමලයි මම හිතනවා අපේ ලයින්ස් ඇන්ඩ් බියොන්ඩ් ප්‍රේක්ෂකාගාරය ගොඩක් කැමති වෙයි මේ ඔබේ තව අත්දැකීම් පරාසයක් ගැන කතා කරන්න. දැන් මේ ක්‍රිකට් ක්‍රීඩා විස්තර ਵਿਚාරයකදී ඔබට අසීරුම වෙච්ච තැනක් තියෙනවද? එහෙම මේ කිසිදාක අමතක නොවෙන. අමතක නොවෙන මේක පළවෙනි ජාත්‍යන්තර තරගය අර මම කිව්වේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර. ඒකේ ඉංග්‍රීසි දැන් මෙවනේ ඕවර් 5ක් සිංහල ඕවර් 5ක් ඉංග්‍රීසි යන්නේ. එහෙමනේ ගුවන්විදුලි ඒ කාලේ තිබුණේ. එතකොට ඒකේ ඉංග්‍රීසි විස්තර විචාරය සඳහා රනිල් අබේනායක තමයි ආවේ. එයාගේ ෆස්ට් ඉංග්ලිෂ් කමෙන්ටරි එක. දැන් SSC එකට වෙලා දැන් අපි ඉන්නකොට දැන් වැඩේ පටන් ගන්න ඉස්සෙල්ලා අපි සාමාන්‍යයෙන් මයික්‍රොෆෝන් එක ඉල්ලන්න ඕනේ. අර සම්බන්ධතා මැදිරියේ ඉන්න නිවේදකයාගෙන්. දැන් ඕක කරන්න රනිල්ට එච්චර පුරුද්දක් නැහැ. දැන් මට පුරුද්ද තියෙනවා මේ මයික් එකත් එක්ක මගේ පුරුද්දක් තියෙනවානේ. හැබැයි ප්‍රොඩියුසර් අපිට කිව්වේ මේ ඉංග්‍රීසියෙන් තමයි පටන් ගන්න කියලා ඉස්සෙල්ලා. දැන් රනිල් අබේනායකත් බොහොම ලකලෑස්ති වෙලා ඉන්නවා පටන් ගන්න. දැන් මම ඉන්නවා SSC ක්‍රීඩා පිටිසියට සම්බන්ධතා මැදිරියට මේ කතා කරන්නේ කරුණාකර මයික්‍රොෆෝනේ බාර දෙන්න. කිව්වම එතන හිටියේ ඇනවුන්සර් හිතුවේ මම තමයි පටන් ගන්න කියලා. දැන් එයා කියනවා හොඳයි උදෑසන 10 වේලාව දැන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් එකේ පළමු දිනේ විස්තර විචාරය සඳහා අපි දැන් SSC ක්‍රීඩා පිටියට යනවා. ඒ සිටින විස්තර විචාරක කමල් දේශප්‍රියට මයික්‍රොෆෝනේ කියලා දීපි. දුන්න ගමන් ජනක විශ්වාස කරන්න මම මලා. කොහොම හරි විනාඩියක් විතර මට හඬක් එන්නේ නැහැ. මම මේ සෑහෙන බය වෙලා වගේ හිටියේ. ඊට පස්සේ සුබ උදෑසනක් කිව්වා. ප්‍රිය ක්‍රීඩා ලෝලි හිතවතුනි අපි මේ කතා කරන්නේ SSC ක්‍රීඩා මේ වගේ හිමින් එන්නේ දැන්. ඉතින් ඉන්නේ ඊට පස්සේ තමයි ඔන්න වැඩේ අල්ලගෙන ගන්න ගියේ. එහෙම දේවල් සිද්ධ වෙනවා ඉතින්. හරි දැන් මම මේ වෙනම තැනකට එනවා කමල්ලයි. ජීවිතේ කවදා හරි පැරදිලා තියෙනවද? පැරදීම කියන එක පැරදීමක් හැටියට ගත්තොත් නම් පැරදිලා නැහැ. පැරදිලා නැහැ. ආදරයේ සම්බන්ධයේදීවත් කවදාවත් නැහැ. කවදාවත් පැරදිලා නැහැ. ඒකම වෙන දේවල් වලිනුත් පැරදිච්ච තැන් ඇති කියලා මට හිතා ගන්න තැන් නැහැ. එහෙම තැනක් නැහැ. මොකද ඒකට හේතුව මොකද දන්නවද? මම කවදාවත් ජනක මේ ලිෆ්ට් එකේ ගිය මිනිහෙක් නෙමෙයි. මම පඩි පෙළ නැගලා ගිය මිනිහෙක්. ඒක නිසා මට පය පැකිලෙන්නේ නැහැ ලේසියෙන්. බැහැගෙන එනකොටත් පය පැකිලෙන්නේ නැහැ. ඒ නැගපු පඩි පෙළ හොඳට මතකයි. මතකයි. මේ කමල් දේශප්‍රිය කියන නම ඔබේ දෙමව්පියන් දැම්මට ඔබ මේක උපය ගන්නවනේ. ඒ උපය ගන්න ලේසි නෑ. ඒ උපය ගන්නේ හරි ගෞරවනීය විදියට. දැඩි විනයක් සහිතව. මේ සමස්තයම ඇතුලේ. එතකොට
දැන් වෘත්තීය ජීවිතේත් එහෙමයි. කලා භාවිතාවෙත් එහෙමයි. ක්‍රිකට් ක්‍රීඩා විස්තර ਵਿਚාරෙත් එහෙමයි. මේ සමස්තය ඇතුලේ මෙහෙමයි. එතකොට මම දැන් ඔබ මේ කොටස් දෙකකට බෙදනවා. එකක් තමයි මේ තරාදියක් අරගෙන ඔබගේ වෘත්තීය ජීවිතය බැංකු නිලධාරියෙක් හැටියට සහ එතනින් ඉස්සර කරපු සමස්ත වෘත්තීය ජීවිතයේ තරාදිය එක් පැත්තකට දාලා අනික් පැත්තට ක්‍රීඩා විස්තර ਵਿਚාරකයෙක් හැටියටත් රංග ශිල්පියෙක් හැටියටත් හඬ නළුවෙක් විදිහටත් මේ සමස්තයම තරාදිය අනික් පැත්තට දැම්මොත් කමල් අයට හිතෙන්නේ කොයි පැත්ත බර වැඩි වෙයි කියලාද? ඒකත් ඔයාගේ ප්‍රශ්නෙත් මම දෙකට බෙදනවා. ආර්ථික පැත්ත ගත්තොත් බැංකු පැත්ත. නමුත් අර සතුට සැනසීම වින්දනය පැත්ත ගත්තොත් අර පැත්ත. ඒ නිසා ඒකත් මම සමබරව විඳිනවා. ඒ කියන්නේ තරාදිය බැලන්ස්. බැලන්ස්. ජීවිතේ වගේම ඒ තරාදියත් බැලන්ස්. එහෙමනම් මම මෙහෙම අහනවා ඔබෙන්. මට මේකට මම හිතනවා ඊටාම වැදගත් පිළිතුරක් කමල්ලාගෙන් ලැබෙයි කියලා. කතා කරපු දේවල් අස්සෙත් මේක තියෙනවා. නමුත් මේක කැටි කරලා ගත්තොත් මිනිස්සෙකුට සාර්ථක මිනිස්සෙක් හැටියට ගමනක් යන්න මොනවද වඩාම වැදගත් වෙන සාධක? තමන්ගේ විනය. ඊට පස්සේ තමන්ගේ ෆෝකස් එක. මොකද දැන් අපි මිනිස්සු හැටියට අපිට හැමතිස්සෙම අර සින්දුවක තියෙන්නේ හිත හීලා නැහැ හරිම මුරණ්ඩුයි තන තන ඇවිදිනවා. දැන් අපි ගමනක් යන්න ගත්තා විශේෂම කලා ශාස්ත්‍රයේදී ඕක වෙනවා. ඒ වෙලා එහෙම අනාථ වෙච්ච අය අපි අනන්ත අප්‍රමාණ දැකලා තියෙනවා. තමන් යන්න ගමන යන අතරවාරයේදී ඒ ફોකස් එක අවුට් ඔෆ් ફોකස් වෙච්ච වෙලා වෙන තැනකට ફોකස් වුණාම අතන පේන්නේ නැහැ. වෙන තැනක මග නවතිනවා. ඒ නිසා මේ අපි යන ගමන කොහෙටද යන්න ඕනේ කියලා අර ඔබ මුලින්ම කිව්වා ඩ්‍රාෆ්ට් කිරිල්ලක් ගැන. ඒ ඩ්‍රාෆ්ට් කිරිල්ල තියෙන්න ඕනේ. කියන්නේ මම අර දැන් අපි ක්‍රිකට් ක්‍රීඩාවේදී කියනවා මැච් එක ප්ලෑන් කරන්න ඕනේ සෙෂන් එකෙන් සෙෂන් එකට කියලා. ආරම්භයේ සිට දිවා භෝජනයේ, දිවා භෝජනයේ සිට තේපානයේ, තේපානයේ සිට මේ අවසානයේ දිනය. නැත්තම් එක් දින තරගයක් නම් පළවෙනි ඕවර් 10, 10 20, 20 30 එහෙම. ඒ වගේම මම හිතනවා මම කරපු දේ තමයි ජීවිතේ මට හිතුණා මම ඊළඟ අවුරුදු 4 මම කොහෙද ඉන්නේ? මම කොහෙද ඉන්න ඕනේ? ඒකට මම මොකද්ද කරන්න ඕනේ? ඒ ඩ්‍රාෆ්ට් කිරිල්ල කරන්න ඕනේ. ඒක සමහර තැන්වලදී ඒකාකාරී කියලා හිතුණාම දැන් මම ප්‍රධාන කළමනාකරු ඉඳලා සහකාර සාමාන්‍ය අධිකාරී වෙන්න ඕනේ. එහෙම කියලා හිතුණාම ඒක එහෙම වෙන්න ඕනේ නැහැ. එතකොට හිතන්න ඕනේ දැන් ඒ කියන්නේ මගේ වයස කාලකට එනකොට දැන් අවුරුදු 50 විතර වෙනකොට හිතන්න ඕනේ දැන් මට ඕනේ මොකද්ද? විශ්‍රාම දිවියේ මම මොකද්ද කරන්නේ? ඒක ප්ලෑන් කරන්න ඕනේ. ඒක ප්ලෑන් කරලා තමයි මම අවුරුදු 53 දී විතර ආයි නාලන් මෙන්ඩිස් මහත්තයා කියන්නේ මට දැන් ආයි රඟපාන්න හිතේ කියලා. ඒක තමයි එන්නේ. ඉතින් ඒක දැන් මම විශ්‍රාම දිවියේ සලස්ම මේ කරගෙන යන්නේ ඒක. හැබැයි එකක් තියෙනවා. තමන් ඉන්න ක්ෂේත්‍රයේ හරියට දෙපයින් පය ගහලා ස්ථාවර වුණාට පස්සේ තමයි අනිත් එකට යන්න ඕනේ. දැන් 82 පිහිටවන්නේ රූපවාහිනී සංස්ථාව. මගේ ඉස්සරහා වත්ත. ගුවන්විදුලියේ ඉඳන්. නමුත් මම 84 යන්නේ මේ රූපවාහිනියට. ඉතින් ඒ වගේ එහෙම තියෙන්න ඕනේ. ඒක ඩ්‍රාෆ්ට් කිරිල්ලක් තියෙන්න ඕනේ ජීවිතේ. අපි යන ගමන ફોකස් වෙන්න ඕනේ. ඒ ફોකස් එක නැති වුණොත් ඉතින් කුඩි ගහ යට තමයි ඉන්න වෙන්නේ. කොඩි අල්ලන්න හම්බෙන්නේ නැහැ. හම්බෙන්නේ නැහැ. හොඳයි කමල්ලයි. එහෙනම් දැන් මම මගේ අවසාන ප්‍රශ්නය කමල්ලට යොමු කරනවා. භයානකද? නෑ භයානක නෑ. කිසිම භයානක එකක් නෙවෙයි. දැන් මේ කමල්ලයි දැන් මේ වෙනකොට වෘත්තීය ජීවිතෙන් විශ්‍රාම අරගෙන ඉන්නේ. හැබැයි ඔබ අතිශය කාර්යබහුලයි. ඒ කියන්නේ වෙනත් කලා කටයුතුත් එක්ක. දැන් ඔබ මේ සමස්ත ජීවිත කාලය ඇතුළතදී ඔබ යම් කරුණුකාරණා දැහැ ගන්නවා. දැන් ඒ දැහැගන්නේ හරිම යාවත්කාලීන යෞවනයෙක් හැටියට. ඔබ අදත් එහෙමයි. මම ඔබ හඳුන්වන්නේ යාවත්කාලීන තරුණයා කියලා. හරි? දැන් මේ තරුණයා මෙතනින් එහාට දැහැගන්නේ මොකක්ද? මොකක්ද දැහැගන්න තියෙන බලාපොරොත්තුව ඒ සඳහා ඔබ සූදානම්ද? ඒක ගැන කතා කරොත් ජනක මම හිතනවා මම හරි තෘප්තිමත් මිනිහෙක් කියලා ජීවිතය ගැන දැනට. ඒ කියන්නේ මට ලබා ගන්න ඕන වෙලා තිබුණ දේවල් මම සියල්ල ලබාගෙන අවසන්.
මම දැන් ජීවිතේ මද අලස සුවය ගත කරන්න අවස්ථාවකුත් මට ඕන වෙලා තියෙන්නේ. මද අලස සුවය. මද අලස සුවයක්. ඒ කියන්නේ හැමදාම වැඩ කරන්න ඕනේ නැහැ. දැන් මම ඉතින් අවුරුදු 37ක් මම නොකඩවා වැඩ කරලා තියෙනවා. ඒ මගේම අවශ්‍යතාවයන් සඳහා පමණක් නෙවෙයි මගේ දරු පවුල සඳහා සෑහෙන ඒ දේවල් කරලා තියෙනවා. දැන් මට ඔබ දන්නවද දන්නේ මම මීට අවුරුදු 2කට විතර ඉස්සෙල්ලා මම කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යොතිෂය හැදෑරුවා. ඒක අලුත්ම අලුත් දෙයක් කියන්නේ මට හිතුණා දැන් යම් දවසක අපි මේ ශරීර ස්වභාවය අනුව එයින් වැඩ ගන්න අයනේ. ඕක යම් කිසි දවසක නිකන් ඇලි මෑලි වෙලා ගියාට පස්සේ මට ජ්‍යොතිෂය පිළිබඳව පොඩි දැනුමක් ලබාගෙන එයින් කිසියම් දෙයක් කරන්න. ඔබ ජ්‍යොතිෂය පිළිගන්නවද? පිළිගන්න අවස්ථා තියෙනවා. නැති තැන් තියෙනවා. ඒ කියන්නේ ජ්‍යොතිෂය කියන විද්‍යාවක් හැටියට මම පිළිගන්නවා. නමුත් අර ගණිතමය විෂයක් හැටියට. ගණිතමය විෂයක් හැටියට. නමුත් ඒකෙන් තුලින් මේ කරන විද්‍යාවන් නම් මම පිළිගන්නේ නැහැ. ඒකයි. ඒ කියන්නේ ඒකෙන් මැණික් ගල් දාපු මුදු ඇල්ලුවාම ඒව පිළිගන්නේ නැහැ. නමුත් ගණිතමය සහ ඒ සංඛ්‍යානය ගැන මගේ විශ්වාසයක් තියෙනවා. ඇත්තම කිව්වොත් මම හිතනවා මම ජීවිතේ ජයගත්ත මිනිහෙක් කියලා. ඒ ජීවිතේ ජයගත්තා කියන්නේ මහා මන්දිර මාලිගා යාන වාහන නෙමෙයි. හිත සතුටෙන් කොට්ටේට ඔළුව තිබ්බහම නිින්ද යනවා නම් ඒක තමයි සතුට සහ ජය. අනිවාර්යෙන්. ඒක මට තියෙනවා. මොකද මං කාටවත් අනුතරක් මේ දෙයක් කරලා නැහැ කාගවත් දෙයක් කඩා වඩාගෙන නැහැ. මම මගේ මහන්සියෙන් ලේ කඳුළු දහදිය වගුරලා හම්බ කරලා තියෙනවා. ඒ සියල්ලම ඒ අනුව මගේ දරු පවුලටත් ඒ අනුව ඒ දේවල් සියල්ල සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මම බොහොම සතුට වෙන මිනිහෙක්. ඒකයි මම කිව්වේ මට දැන් අලස සුවය අවශ්‍යයි කියලා. මට දැන් අවශ්‍යයි පොඩ්ඩක් දුර බැහැර පළාතේ ගිහිලා දවස් 3-4ක් ගත කරලා එන්න. මාසෙකට සැරයක් මගේ බිරිඳත් එක්ක. ඉතින් ඒක තමයි දැන් ඉතින් ඊටඟ බලාපොරොත්තු වෙන්නේ. හොඳයි මේ කමල්ලය මම මේ වෙලාවේ මේ සීපත් කරන්න ඕනේ ඔබගෙන් මම ඒක අහන්න බැරුණ එක මගේ අතපසුවීමක් ඔබේ මේ ආදරණීය කැදැල්ල ගැන. ඔව්. මගේ බිරිඳ ශාමලි අයත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සේවය කරලා දැන් විශ්‍රාම අරගෙන ඉන්නේ. මට පුතුම 3 දෙනෙක් ඉන්නේ. පුතුම 3 දෙනාම බැඳලා පළවෙනි පුතාටත් දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දෙවෙනි පුතාටත් දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මම ඉතින් මිනුබුරු මිනිබිරි යන 4 දෙනෙක්ගේ සීයා කෙනෙක්. තුන්වෙනි පුතත් ඉතින් දැන් බැඳලා අවුරුදු 2යි. ඉතින් වුණොත් ඉතාමත් හොඳින් ජීවිතය ගත කරනවා. ඒ කියන්නේ මහ ලොකු දේවල් නැහැ. මහ ලොකු දේවල් නෙවෙයි වෛද්‍යවරු ඉංජිනේරුවරු නෙවෙයි. නමුත් පොළවේ පය ගහලා ජීවත් වෙන දරුවෝ 3 දෙනෙක් මට ඉන්නවා. බොහොම ගෞරවණීයව ජීවත් වෙනවා. මම හිතන්නේ ඒක තමයි මිනිස්සෙගේ සැනසීම නේ. ඊට වැඩි මොනවාද? ඔව් ඒකයි. ඉතින් එහෙමනම් කමල් අය බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක Lines and Beyond අපේ රසික සමාජය වෙනුවෙන් එකතු පහදුනාට. ඉතාමත්ම වැදගත් කරුණු කාරණා සමාජගත වුණා මේ සාකච්ඡාව ඇතුළේ. ඒක මම හිතනවා අපේ රසික සමාජය ඉතාම ඉහළින් පිළිගනී කියලා. උන්ටත් යම් යම් උපදෙස් ගණනාවක් ඔබේ ජීවිතය හරහා ලැබුණා. ඉතින් එය පිළිගැනීම හෝ එය පිළිපැදීම ඔබ සතු කාර්යයක් කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. මටත් විශේෂ ස්තුතියක් කරන්න ඕන ජනක ඔබට. මේකද විශේෂයෙන් මේ ඔබගේ මෙහෙම ජනප්‍රියම මේ නාලිකාවේ මට ආරාධනා කිරීම ගැන මම බොහොම ස්තුතිවන්ත වෙනවා. බොහොමත්ම ස්තුතියි කමල්ලයි. එහෙනම් ඔබේ සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා හිත සිතින් ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් ජයෙන් ජයම වේවා. ඔබටත් එසේම වේවා. අයිබෝන්. Lines and Beyond රාමගත සීමා මායිමෙන් ඔබට ජනක කුඹුකගේ සමග සැරිසරමු.